මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නොම්බර 259/67 බණ්ඩාරනායකපුර කලපලුවාව රාජගිරිය ලිපිනේ පදිංචි සුනිල් සියසේන මහතා ඇතුළු පවුලේ ඥාති පිරිස විසින් මෙම ධර්මදේශනාව සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ධර්ම මාර්ගයට පිවිසෙන සියලු දෙනාට සහ දායකත්වය දරූ අයට මෙම උතුම් ධර්මාවබෝධය තුළින් සසර දුක් අවසන් කර ලබන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. මෙම මාස 5 වන දිනට ජන්මදිනයේ යෙදුන සංදීප් පුතණුවන්ට, නවීක් මුණුබුරාට, යෙහෙනි මෙතාරා මිනිබිරියට සහ යොනෙත් මුණුබුරාටත් රෙහානා මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමේ සංකෝ බ්‍රාහ්මන පංචන්නං ඉන්ද්‍රියාණං නානා විසයානං නානා ගෝචරාණං න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විසයං පච්චනු බොන්තානං මනෝ පටිසරණං මනෝවතේසං ගෝචර විසයං පච්චනු භූතිති. සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, උතුම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඊ타මත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යා වෙත අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මය ශ්‍රවණී කිරීමට සූදානම් වී සිටින අවස්ථාව. භාග්‍යතුන් වහන්සේ වදාලා දානයන් අතුරින් උතුම් දානය ධර්ම දානී බව. පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නවාසේම අනිකුත් ධර්ම ශ්‍රවණලාභී පින්වතුන්ට ශ්‍රවණී කිරීමට අවස්ථාව සලසලා දීලා ධර්ම දානමය කුසලයක් මේ අවස්ථාවේදී සිදු කර ගනු ලබනවා. උපදිමින් මැරෙමින් කර්මානුරූපව යලි උපදිමින් ස්කන්ධ ධාතු ආයතන සංඛ්‍යාත මේ ලෝකේහි සැරිසරන මේ සත්‍යයට කලාතුරකින් තමයි මෙවැනි බුද්ධෝත්පාද කාලයක් සහ මනුස්ස ජීවිතේ එකවර ලැබෙන්නේ. අපට ඊමහත් භාග්‍ය උදා වෙලා තියෙනවා. එපමණක්ම නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක බුද්ධ වචනය
ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. එයින් අපි යහපත් විමර්ශනශීලී භාවයක් ඇති කර ගන්නවා නම්, යෝනිසෝ මනසිකාරයකින් යුක්ත වෙනවා නම්, අපට ධර්මීය ජීවිතයේ තුලට එකතු කොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්ම පූර්ණයෙන් මාර්ගඵල නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ ජීවිතය තුළ අවස්ථාව සැලසිලා තියෙනවා. සංයුක්ත නිකායෙහි තියෙනවා අන්ධකාර සූත්‍රය කියන සූත්‍ර ධර්මයක්. එහි සඳහන් වෙනවා මේ ලෝකේ 이르දිමත් සඳහිරු දෙදෙනාගේ එළිය නොවටන මහත් අඳුරු ස්ථාන ඇති බව. වික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවේ විමසා සිටිනවා, ස්වාමීනි, ඒ අන්ධකාරයටත් වඩා අන්ධකාර ස්ථාන තියෙනවද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, මේ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් පවරාගෙන සිටින මේ ස්වභාවය ඊටත් වඩා අඳුරු අගාධයක් පිළිගන්නා වූ බව. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ප්‍රඥා ලෝකේ උදා කරගෙන ඒ ඝන අඳුරෙන් අපි මිදෙන්න වීරිය කරන්න ඕනේ. ඒ අදහස ඇතුව අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරනවා. අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගන්න යෙදුනේ සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තේ ජරා වග්ගේන උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රයේ කියන සූත්‍ර ධර්මයයි. මේ සූත්‍ර ධර්මය විපස්සනා භාවනාවට නැඹුරු වී තියෙන විපස්සනා භාවනාව ගැන දේශනා වෙලා තියෙන සූත්‍ර ධර්මයක්. පින්තුන් දන්නවා මේ ශාසනයෙහි අනුපූර්ව ශික්ෂා ක්‍රමය පිළිවෙල සීල සමාධි ප්‍රඥා නැත්නම් පුණ්‍ය ක්‍රියා වස්තු තුන දාන සීල භාවනාවයි. ඒ අනුපිළිවෙලට පෘථග්ජන මානසකට පංචශීලය අෂ්ටාංග සීලය ආදී සීල ධර්මයන් යෙදිලා මමත්වයෙන් කෙරෙන අනර්ථ ක්‍රියාවල් පාලනය කරගෙන නානා අරමුණු කෙරේ විසිර ගියා වූ සිත ඒකාග්‍රතාවයේ කියන සමාධි ලක්ෂණයකින් යුක්තව විපස්සනාවට අයිති දහම් කොටසක් ශ්‍රවණය කරලා ඒ ධර්මය ජීවිතේ තුලින් දැක එකතු කර ගැනීමෙන් අපට ඒ පෘථග්ජන භාවයෙන් මිදිලා මාර්ගඵලාදී ගමනයන්ට පත් වෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ වගේම දාන සීල භාවනා කියන ත්‍රිවිධ
පුණ්‍ය ක්‍රියා වස්තු 3 ගැන බලනකොටත් දන් දීමෙන් ආනිසංසයන් ඇති වෙලා සිල් රැකීමේ ආනිසංසය ලැබලා අනතුරුව සමත විපස්සනා භාවනාවන් වලට යෙදෙන්න අවස්ථාව සැලසෙනවා. එවැනි හැම කෙනෙකුටම තමන් ඉන්න මට්ටමේ ඉඳන් ක්‍රමානුකූලව යෙදෙන්න තියෙන ධර්ම මාර්ගයක් තමයි අපට භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. අංගුත්තර නිකායේ දානානිසංස සූත්‍රය කියන සූත්‍ර ධර්මයේහි අපට දන් දීමේ ආනිසංස 5ක් වදාරලා තියෙනවා. මහණෙනි, මේ දන් දීමේ ආනිසංස 5කි. බොහෝ දිනෙකට දන් දෙන පුජ්‍යලයා ප්‍රියමනාප වෙන බව, සාන්තෝ සත්පුරුෂයන් ඇසුරු කරන බව, යහපත් වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැගෙන බව, ඒ වගේම දන් දෙන දායකයා සත්පුරුෂයන් ඇසුරු කරන නිසාම පංචශීල ගුණ ධර්මාදී ධර්මයන් අහලා දැනගෙන පංචශීලයෙන් යුක්ත වෙන බව, එසේ ගත කරන ජීවිතය කය බිඳී මරණයෙන් මතු දුගතියකට පත් වෙන්නේ නැතුව සුගති උපතක් ලබන බව. ඒ නිසා මෙවැනි කරුණු බෞද්ධ අපට හොඳට හුරු පුරුදුයි. ඒ නිසා තමයි අපි සංඝික දාන හෝ වේවා, දුගී මගී යාචකාදීන් හෝ වේවා, තිරිසන් සතෙකුට හෝ වේවා දන් දීමට නැඹුරු සිතක් උපතින්ම ඒ ගතිය ජීවිතයට එකතු වෙලා තියෙන්නේ. එතකොට අපි මෙතනදී තේරුම් ගත්තා ඒ ආනිසංස පුජ්‍යල භාවයේ මතම මේ දානමය පුණ්‍ය ක්‍රියාව කරන නිසා ආනිසංස 5ත් පුජ්‍යලත්වයේ මතම ලැබෙන බව. දන් දෙන පින්වතා සත්පුරුෂ ආශ්‍රයෙන් සිල්වත් භාවයට පත් වෙන කම නිසාම සීලේ ආනිසංස 5ක් අපට ධර්මයේ උගන්වලා තියෙනවා. එකත් අංගුත්තර නිකායේ සීල සූත්‍රය අපට උගන්වනවා. සිල්වතා ප්‍රමාද නොවි අප්‍රමාදීව මහත් වූ භෝග රාශියක් ලබනවායි කියලා. මොකද යම් කෙනෙක් සිල්වත් භාවයකින් ජීවිතය ගත කරනවා නම් මත්පැන් මත්කුඩු වැනි දේවල් වලට පාවිච්චියට බැසගන්නේ නැහැ. ඒ වාගේ දුරාචාරයේ සූදෝ වැනි දෙයකට යෙදෙන්නේ නැහැ. ධාර්මික වෙලහෙල දාමෙන් ලබන ගොවිතැන් ආදී දේවල් වලින් ලබන ලද ධාන්‍ය ධාර්මික ආකාරයකටමයි පරිහරණය කරන්නේ. තරුණ කාලයේදී වත් තරුණ මදයකින් මත් වෙන්නේ නැතුව හොඳ සිහිනුවණින් යුක්තව කටයුතු කරනවා. මෙවැනි සිල්වන්තයෙකුට ලබන භෝගයන් වැඩි දියුණු වෙනවා. ඒක ධර්මයේ පෙන්නලා තියෙනවා. වික්ෂුන් වහන්සේලාට ආර්ය දානිය සම්පූර්ණ වෙනවා. ශ්‍රද්ධා දානිය, සීල දානිය, හිරියොත්ප්පිය කියන්නේ පාවට බය, ලැජ්ජාව, ධර්මයේ ඇසුරු පිරුතෙන් ඇති බව, ශ්‍රුත දානිය, ත්‍යාග දානිය, ස්කන්ධයන් අත්හැරීමේ ගුණය, ඒ වගේම ඒ සඳහා තියෙන ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ලබනකොට බලනකොට
ඒ වගේම සිල්වතුගේ යම් කීර්ති ගෝසා ශබ්දයක් පණ නගිනවා. ඒක ධර්මයේ පෙන්නනවා සදුන් තුවරලා ආදී මල්වල ගන්ධය උඩුහුලඟට යන්නේ නැහැ. නමුත් සිල්වතාගේ සීල සුගන්ධය දසත පැතිරෙනවයි කියන කරුණ. එකත් සීලෙහි තියෙන එක්තරා ආනිසංස ධර්මයක්. යම් පිරිසක් වෙත විසරදව ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ කොටස් කරා සීලවන්තයා ඉදිරිපත් වෙනකොට එළඹෙනකොට කිසිම විපලිසර භාවයක් නැතුව විසරදව ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ජීවිත අවසානයේහි සිහිමුලා නොවි කාලක්‍රියා කරනවා. හොඳ සිහියෙන් යුක්තවම මරණේ මෙයයි කියලා දැනගෙන මේ තමා ආයු ගෙවීම කියලා සිහිනුවණින් යුක්තවම මරණයට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා. කය බිඳී මරණයෙන් මතු දුගතියකට ඉපදෙන්නේ නැතුව සුගතිය උපදිනවා. එකත් සීලේ ආනිසංසයක්. ඒ නිසා ඒ දාන සීල දෙක ජීවිතේට එකතු නිසා තමයි අද අප දුගතියකට ඉපදෙන්නේ නැතුව මෙවැනි සුගතියක උප්පත්තියක් ලැබලා අර මුලින් කියපු දුර්ලභ කාරණා අපට මුණ ගැහෙන්න තරම් වාසනා ශක්තියක් උනේ. ඒ නිසා සමත විපස්සනා ප්‍රඥාව එන් දකින ධර්මතා දකින්ද මුලින් යම් කෙනෙකුගේ ශක්තිය අඩුයි නම් මේ දාන සීල දෙකෙහින් සුගතිය ආරක්ෂා කරගන්නට උනත් පුළුවන්කමක් තියෙනවා. අනතුරු අපිට පෙන්වන්නේ අපේ මේ ජීවිතය තුළ සමතේ කියන චිත්ත ඒකාග්‍රතාවය සහ විපස්සනාව කියන මේ තම අවටත් කියලා බෙදාගෙන සිටින ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වශයෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ට බෙදලා පැහැදිලි කරගත යුතු බවයි අපට අවසානයේ පෙන්නලා තියෙන්නේ. අන්නේ විපස්සනාවට පැහැදිලි කරන සූත්‍ර ධර්මයක් තමයි දේශනාවේ මාතෘකාව. මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. මේ සූත්‍රයට උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා කියන්නේ උන්නාබ කියන බමුණෙක් ඇසූ ප්‍රශ්නයක් මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ සූත්‍ර ධර්මයක් නිසායි. මේ උන්නාබ කියන බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කතාව නිමවලා එකත් පසුක සිට භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ විමසනවා. භවත් ගෞතමයිනි, මේ ඉන්ද්‍රිය පහක් වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රියෝයි කියන ඉන්ද්‍රිය පහක් වෙනවා. අපිට තේරෙන වචනෙන් කියනකොට ඇස, කන, දිව, නාසය, කය. මේ ඉන්ද්‍රිය පහ වෙන්වෙන් විෂය ඇත්තහු වෙනවා. වෙන්වෙන් ගෝචර ඇත්තහු වෙනවා. එක් ඉන්ද්‍රියක් අනිත් ඉන්ද්‍රියාගේ අරමුණ විෂය නොවිදිනවා. කී අදහස මේ ප්‍රසාද චක්සුව නැතිනම් මේ ඇහි මැද පිහිටි කර්මෙන් පිහිටලා තියෙන
උපගතිය මේ ප්‍රසාද චක්ෂුවට ගෝචර වෙන්නේ ඉදිරියෙන් ඇත්තා වර්ණයක් හෝ හැඩයක සටහනයි. හරියට මූණ බලන කණ්ණාඩියකට ආලෝකය ඇති විට ඉදිරියෙන් ඇති වස්තුවල ඡායාව වැටෙනවා වාගේ. මේ ප්‍රසාදයටත් ආලෝකයක් ඇති විට වර්ණ සටහනේ ඡායාව ග්‍රහණය වෙනවා. ඡායාවත් වෙනවා. ඒ චක්කු ප්‍රසාදයට ශබ්ද කම්පනය ගෝචර වෙන්නේ නැහැ. චක්කු ප්‍රසාදයේ සැකසීලා තියෙන්නේ වර්ණය හෝ සටහන ගෝචර වෙන විදිහටමයි. අන්න ඒ නිසා තමයි අර පෙන්වේ වෙන්වෙන් විෂය ඇත්තා වූත් වෙන්වෙන් ගෝචර ඇත්තා වූත් කියලා. සෝත ප්‍රසාදේ කියන්නේ කම්බරේට ඒ කම්බරේ කර්මන්නේ ගතියක් තියෙනවා ක්‍රියා ගතිය ඇතිව නැති වෙන ශබ්ද කම්පනය මේ අවකාශයේ පසුබිම් කොට කම්බරේ හැපෙනකොට ඒ කම්බරේ කම්පණය වෙනවා. කොට ඒ සෝත ප්‍රසාදය සැකසීලා තියෙන හැටි. ඒකට ශබ්ද කම්පනය ගෝචර වෙනවා විනා වර්ණය වූ සටහන ගෝචර වෙන්නේ නැහැ. නාසය ප්‍රසාදයට වායෝ ධාතුව උදව් කරගෙන ගන්ධ කලාප තැවරෙනවා. ඒ නාසය ප්‍රසාදයට ගන්ධය ගෝචර වෙන විදිහයි. ජීවා ප්‍රසාදයට දිවට රසේ රූපය ආපෝ ධාතුව නොහොත් කටේ කෙළවලින් තැවරෙනවා. ඒ ජීවා ප්‍රසාදයට රසය ගෝචර වෙන විදිහයි. ඒ ජීවා ප්‍රසාදයට අනිත් දේවල් ගෝචර වෙන්නේ නැහැ. කාය ප්‍රසාදයට කාය ප්‍රසාදේ කියලා කියන්නේ හුලුම් පෙඳකට තෙල් බින්දුවක් වැටෙනකොට ඒ පුළුම් පෙඳ පුරාම පැතිරිලා යනවා වාගේ මේ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක කර්මයෙන් හටගත් පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවතට වැටිලා හදවත මූලික කොට ක්‍රියාකාරීත්වයේ මේ මුළු ශරීරයේ පුරාම මේ සංයෝගේ පැතිරෙනවා. ආස්වාස වාතයේ ලේ ධාතුවේ සංයෝගය. එතකොට කර්මද තේජෝ ධාතුව නැත්නම් ක්‍රියාවෙන් හට ගන්නා වූ තේජෝ ගතියක් උණුසුම් ගතියක් බලය ඇති වෙනවා. ඉසකයාග නියපොතුවග යටිපල්ලේ එහෙම තියෙන වියලිය හැමේ මොකද අපිට ඒක කැඩුවට රිදෙන්නේ නැහැ. ඒ තැන්වල මේ උණුසුම පැතිරෙන්නේ නැහැ. ඒ ලේ ධාතුවත් සමග මේ උණුසුම සැකසෙන සෑම තැනකම සෑම රූපාංශකම සෑම සෛලයකම මේ කාය ප්‍රසාද ගතිය තියෙනවා. ඒක මේ මතු පිටින් විතරක් නෙමෙයි අභ්‍යන්තර සෛලවල පවා මේ ප්‍රසාද ගතිය තියෙනවා. ඒ කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ හැපෙන දෙයක්. මේ සාමාන්‍ය මට්ටමකට හැපිලා බෑ. ටිකක් රළුව හැපෙන්න ඕනේ. ඒ නිසා කාය ප්‍රසාදයට කියනවා ගෝචරයක් හැපෙන්න පඨවි ධාතුව උදව් වෙනවා කියලා. ඒ නිසා දැන් අපට වචනේ තේරුණා වෙන් වෙන් විෂය ඇත්තා වූ වෙන් වෙන් ගෝචර ඇත්තා වූ එක් ඉන්ද්‍රියක් අනික් ඉන්ද්‍රියකගේ අරමුණු රසේ නොවිදිත්.
එක් කාරණයකට එක කාරණයක් මිසක් අනික් කාරණේ ඒ කාරණේට එකතු වෙන්නේ නෑ කියන එක අපිට මෙතනදී පැහැදිලි වෙනවා. මේ බමුණුතුමා අහනවා මේ පංචේන්ද්‍රයන්ට කුමක් පිළිසරණද කවරෙක් ඔවුන්ගේ අරමුණු විසේ විඳීද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඉමේ සංකෝ බ්‍රාහ්මණ පංචන්නං ඉන්ද්‍රියාණං නානා විෂයාණං නානා ගෝචරාණං න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනු බොන්තානං මනෝ පටිසරණ. බ්‍රාහ්මණිය වෙන්වෙන් විෂය ඇති වෙන්වෙන් ගෝචර ඇති ඔවුන්ගේ අරමුණු විසේ නොවිඳින මේ පංච ඉන්ද්‍රියන්ට සිත පිළිසරණයි කියලා. මේ සිත පිළිසරණයි කියන තැන සිත පිහිට වෙනවා වාගේ ස්වභාවයක් නේ අපිට පෙනෙන්නේ. ඒ මොකද චක්කු ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් ගෝචර වස්තුවේ ඡායාවක් වැටුණට ප්‍රසාදේවත් ආලෝකේවත් ගෝචරේවත් ඒ පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා අපිට මෙතනදී පේනවා ප්‍රසාදේ නෙමෙයි මේ දැනගන්න ස්වභාවය කියන කරුණ. ඒ අරබය හිතක් පහළ වෙන්න ඕනේ. එතකොට තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන වදාළ වචනේ අපිට පැහැදිලි වෙන්නේ. ඇසට රූපයක් හමු වෙනකොට ඒ අරබය රූප දැනගන්නව සිත පහළ වෙනකොටයි මේ ඉන්ද්‍රයන්ට සිත පිළිසරණ වෙලා තියෙන්නේ. ඉදිරි කාරණේ පැවැත්ත වෙන්නේ. සෝත ප්‍රසාදයට කම්බරේට අවකාශයේ උදව්වෙන් ශබ්ද කම්පන හැපෙනවා. කම්පනයේ ස්වභාවයත් ඇතිව නැතිවීමමයි. සෝත ප්‍රසාදයේ ස්වභාවයත් ඇතිව නැතිවීමමයි. කම්පනයේ ඇතිව නැති වී යලි කම්පන ස්වභාවයක් ඇති වෙන්න සෝත ප්‍රසාදේ උදව් වෙලා තියෙනවා. නමුත් එහෙම වුණාට ඒක ශබ්ද රූපේ විනා ශබ්ද දැන ගැනීම නෙමෙයි. ඒ කම්පණය වෙනකොට ඊට අනුරූප වූ සිහිවීමක් වෙලා ශබ්ද දැනගන්නා වූ සිතක් පහළ වෙන්න ඕනේ. ඒකට තමයි සෝත විඥානී කියන්නේ. එතකොට පේනවා ඒ සෝත ඉන්ද්‍රියට සිත පිළිසරණ වෙන හැටි. නාසයේ ප්‍රසාදයට ගන්ධ රූපේ තැවරුණාට මේ නාසයේ ප්‍රසාදයට ගන්ධ සුවඳ දැන ගැනීමක් නැහැ. ඒ නාසයේ ප්‍රසාදයට ගන්ධය දැනෙනකොට ඒ ප්‍රසාදේ යම් වෙනසක් වෙනවා. එක එක ගන්ධ රූපයාගේ ස්වභාවයට හි ධාතු නානත්වයට විවිධත්වයට ප්‍රසාද රූපේ වෙනසක් වෙනවා. නමුත් නාසයේ ගඳ සුවඳ දැනගන්නවා නෙමෙයි. ඒ වෙනස ආරම්භය සිහිවීමක් වෙලා ගාහන විඥානයේ නැතිනම් ගඳ සුවඳ දැනගන්නා සිතක් පහළ වෙනවා. ඒක තමයි අර ඉන්ද්‍රියන් ගේ අරමුණු ඒ හමු වෙන රසය විඳගන්න මේ සිත පිළිසරණ වෙනවා. දිව ගැන බලනකොට ජීවා ප්‍රසාදයට රසේ රූපය ආපෝ ධාතුව කියන කටේ කෙල මගින් තැවරෙනවා.
එහෙම තැවරුණාට රසය පිළිබඳව දැනගැනිල්ලක් ඇති වුණා නෙමෙයි. අපි බෝතලයක තියෙන සීනි, බෝතලයක තියෙන මීපැණි පැණි රස නැහැ. තවම එතෙන්ට පැණි රස කතාවක් නැහැ. එතන තියෙන සංයෝගයක්. බෝතලයක තියෙන කොහොඹ තෙල් තිත්ත කතාවක් නැහැ. එතන තියෙන තවම සංයෝගයක්. නමුත් ඒ සංයෝගය මේ කර්මෙන් හටගත් ජීවා ප්‍රසාදී තැවරෙනවා. ආපෝ ධාතුන් හොත් කටේ කියලා එතන උදව් වෙනවා. ඒ තැවරුණත් රසයක කතාවක් නැහැ තවම. ඒ අරබයා සිහිවීමක් වෙලා රසය දැනගන්නා වූ සිත ජීවා විඥානී පහළ වෙන්න ඕනේ. එතකොට තමයි රසය අනුභව කරන්නේ. විඥානී මුල් කොටයි ඉදිරියේදී පියවරෙන් පියවර මේ වින්දනේ වෙන්නේ. කාය ප්‍රසාදයට අපි අර මුලදී කාය ප්‍රසාදය ගැන පැහැදිලි කරුවා උණුසුම තියෙන හැම තැනකම ප්‍රසාද ශක්තිය තියෙනවා කියලා. ඒ ප්‍රසාදයට පටවි කියන තදගතිය උදව්වෙන් යම් යම් දේවල් හැපෙනවා. නිින්ද ගිහින් ඉන්න වෙලාවක අපි නිදාගෙන ඉන්නේ කොතනකද කියලාවත් දන්නේ නැහැ. පොළොව උඩ වාඩි වෙලා නිින්දට වැටුනොත් එහෙම පොළොව උඩ ඉන්නවා කියලාවත් දන්නේ නැහැ. ඒ කාය ප්‍රසාදයට හැපෙන ස්වභාවය ඊට අනුරූප වූ සිහිවීමක් කළා දැන ගැනීම ස්වභාවයකටපත් වෙන්න ඕනේ. කාය විඥානයක් පහළ වෙන්න ඕනේ. එතකොට තමයි මේ ඒ සිත ඉන්ද්‍රියන්ට පිළිසරණ වෙන්නේ. මේ නිසා පෘථග්ජන හිතක් නිතරම බලන්නේ ඇහත් රූපයත් විඥානයත් එකක් විදිහකට. සාමාන්‍ය මට්ටමේකදී අපේ නිවසට හිතවතෙක් එනවනම් අහවලා අපි හමු වෙන්න එනවා කියලා වස්තුමය ලෝකයක් විදිහට බලනවා විනා ඒ ආරම්භය සිතුවිලි හිතක් පහළ වෙනවා කියන වචනේ තෙන්න එන්නේ නැහැ. ඊළඟට අපි ගෙදරක බඩු මුට්ටු පරිහරණය කරනකොට ඒ භාණ්ඩ මම විසින් පරිහරණය කරනවායි කියලා ද්‍රව්‍යමය වස්තුමය ස්වභාවයක් පිළිගන්නවා විනා හිතක් කරා ඒ දේවල් දැනගන්නවා කියලා පිළිගන්නේ වෙන්නේ නැහැ. අඩුතරමින් මේ කය පරිහරණය වෙනකොට ආහාර ගන්නකොට වතුර පානය කරනකොට ශරීරය පිරිසුදු කරනකොට ඇවිද්දවනකොට වාඩි කරවනකොට සිටගෙන ඉන්නකොට නිදා ගන්නකොට යලි අවදි වෙනකොට කයක් පරිහරණය කරනවා. ද්‍රව්‍යමය කයක් පරිහරණය වෙනවයි කියලා පිළිගැනිල්ලක යුක්ත වෙලා තියෙනවා විනා මම කොට පිළිගැනවිලා තියෙනවා මිසක් කයයි සිතුවිලි හිතයි අන්‍යෝන්‍යව සම්බන්ධයක් වෙලා වෙනවා කියලා දැනගැනිල්ලක් නැහැ. ඒක තමයි උහුදුන් ස්වභාවය. ඒ නිසා තමයි අපි ගැඹුරු කල්පනාවකට වැටෙනකොටත් නින්දකට වැටෙනකොටත් මනෝද්වාරي මුල් වෙලා සිහියට නැගෙන අරමුණු මනෝවිඥාණයෙන් පවා දැනගන්නේ මම හිතපු අතීතයක් කියලා නිත්‍යක් එකතු කරගෙනයි. එතන සිතුවිලි හිත කොයිතරම් වස්තුමය ස්වභාවයකට පිළිගන්න වෙනවද? එකින් එකට කල්පනා කරගෙන යනකොට මගේ අනාගතයේ කියලා නූපන් අනාගතයකට හිතපත් වෙනවා වස්තුමය ස්වභාවයක් පිළි අරගෙන. අනාගත සතුට හෝ බය උපද්දවනවා.
මං ඉන්න වර්තමානයේ කියලාත් පිළිගන්නවා මනෝදුහාරිකව. මේ විදිහට මේ සිත තමයි අරමුණු රසය විඳගන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා මනෝව තේසං ගෝචර විසයං පච්චනුභෝතීති. මේ සිතම ඔවුන්ගේ අරමුණු රසය ගනී කියන වචනේ. ඒ නිසා අපි මේ දහම් කොටස හොඳට තේරුම් ගන්න ඕන කරනවා. මේ ප්‍රසාද තත්ත්ව එකක්, හමු වෙන දේ එකක්. ඒ ප්‍රසාදයත් ගෝචරයත් නිසා විඥානේ හට ගැනීමේ ස්වභාවය එතනින් ආරම්භ කරන්න ඕනේ අපි දහම් පෙළ. එතකොට තමයි අපිට පියවරෙන් පියවර මේ දහම් පෙළ අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. මොකද්ද මේ විදර්ශනා ඥානය කියනකොට විශේෂ දැකීමට මුල් වෙනවා සම්මර්ෂණ ඥානය. නුවණින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සම්මර්ෂණය කිරීම, මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම අපට හුඟක් උපකාරයි. උද්‍යව්‍ය ඥානාදී විපස්සනා ඥානයන් නමේ ඇති වෙන්න සම්මර්ෂණ ඥානෙ උපකාර වෙනවා. උද්‍යව්‍ය ඥානෙ, භංග ඥානෙ, බයතුපත්ඨාන ඥානෙ, ආදීනව ඥානෙ, මුඤ්ඤතු කම්මිතා ඥානෙ, පටිසංකාන ඥානෙ, නිබ්බිදා ඥානෙ, සංඛාරුපේක්ඛා ඥානෙ, අනුලෝම ඥානෙ, ගෝත්‍ර භූ ඥානෙ, පෘතජ්ජන ගෝත්‍රය අහෝසි කොට ආර්ය ගෝත්‍රයට පමුණවන ඥානෙ, මාර්ගඵල. මේ ක්‍රමය සිද්ධ වෙන්න සම්මර්ෂණ ඥානයකින් ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඊට අනුරූප යෝනිසෝ මනසිකාරයක් පවත්තන්නේ, මෙනෙහි කරවන්නේ. එවිටයි ධර්මානුධර්ම ප්‍රතිපත්ති ක්‍රමයෙන් අවසානයේ පංච ద్వාරයට යොමු නොවි මනෝද්වාරිකව මේ ධර්ම මාර්ගයේ යෙදිලා පෘතජ්ජන ගෝත්‍රය අහෝසි කොට ආර්ය ගෝත්‍රයට පමුණවනු ලබන්නේ. ඒ නිසා ධර්මය හොඳින් අහලා හොඳින් සම්මර්ෂණය වෙන්න ඕනේ. මේ මජ්ක්‍ධිම නිකායේ මහා වේදල්ල සූත්‍රයේහි මේ මහා කොට්ටිත තෙරුන් වහන්සේ සහ සාරිපුත්ත තෙරුන් වහන්සේ අතර සාකච්ඡාවක් දැක්වෙනවා මේ පංච ඉන්ද්‍රියෝ ගැන. අර උන්හාබ බ්‍රාහ්මණ සූත්‍රයේ තිබුණු කොටස ගැනම මේ තෙරුන් වහන්සේලා දෙනම කළ සාකච්ඡාවක් දැක්වෙනවා. අපි වඩාත් පැහැදිලි වීම පිණිස ඒ සාකච්ඡාවත් මෙතෙන්ට එකතු කරලා බලමු. මහා කොට්ටිත තෙරුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේගේ විමසනවා, "එවත්නි, ඇස කන නාසය දිව කය යන මේ පංච ඉන්ද්‍රියෝ නානා විෂය ඇති නානා ගෝචරත්වෝ වෙති." අපි පැහැදිලි කරුවා මුලින්. මේ ඉන්ද්‍රිය පහ එකක් අනිකෙහි අරමුණු නොගනී. එකත් අපි පැහැදිලි කෙරුවා. මේ ඉන්ද්‍රියන්ට පිළිසරණ කුමක්ද? මේ සූත්‍රෙත් මේ විදිහටම තියෙනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ වදාරනවා මනෝ පටිසරණ. මේ පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මනසයි. ඒක පංච ద్వාරික හෝ වෙන්න පුළුවන්, මනෝ ద్వාරික හෝ වෙන්න පුළුවන්. ඇස කන දිව නාසය ශරීරය කියන පංච ద్వාරයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගැටිලා විඥානේ පහළ වෙන්නත් පුළුවන්. ඒකයි අර පංච ద్వාරිකව පිළිසරණ වෙනවා කිව්වේ. එහෙම නැත්නම් මනස මුල් කොට සිහියට නැගෙන අරමුණ මනෝ විඥාණයෙන් දැනගන්න පුළුවන්. ඒතකොට මනෝ ద్వාරිකව පිළිසරණ වෙනවා.
මනස ඔවුන්ගේ ගෝචර විසේ ගනී. ගෝචරයාගේ ස්වභාවය මනස ගන්නවයි කියලා කියනවා. දැන් මෙතන ඉස්සරලා අපි කියවනේ විඥානී කියන වචනේ. දැන් අපි කිව්වේ මනස කියන වචනේ. ඒ සංයුක්ත නිකායේ අස්සතෝන්ත සූත්‍රයේහි මේ මානස විඥානය සිත කියන මේ වචන තුන එකක් අනිකට යොදන පర్యాయ වචන විදිහට පෙන්ලක් තියෙනවා. එතෙම් අවස්ථාවක මානස සිත විඥානය කියන වචන තුන විවිධත්වයකින් බෙදලා පෙන්වලා තියෙනවා. එතෙම් සූත්‍ර ධර්මවල එකක් අනිකට යොදන පర్యాయ වචන විදිහට වදාරලා තියෙනවා. ඒ නිසා අපි මෙතනදී පర్యాయ වචනයක් විදිහට අපි මෙතන මනස පිලිසරණයි කියන වචනේ අර මුලින් තෝරාගත්තා වාගේ තේරුම් ගමු මේ මොහොතට. ඊළඟට කොට්ටිත තෙරුන් වහන්සේ විමසනවා එවත්නි ඇස කන නාසය දිවකය යන මේ පංචේන්ද්‍රිය කුමක් නිසා සිටිද්ද? සාරිපුත්ත තෙරුන් වහන්සේ වදාරනවා එවත්නි මේ පංචේන්ද්‍රිය පස් දෙන ආයු නිසා සිටි. ආයුෂ කුමක් නිසා සිටීද? ආයුෂ උණුසුම නිසා සිටි. උණුසුම කුමක් නිසා සිටීද? උණුසුම ආයුෂ නිසා සිටි. අපි තේරුම් ගමු. වින්නතුන් නිතර ශ්‍රවණය කරන සූත්‍ර ධර්මයක් තමයි කම්ම සූත්‍රය. මේ කම්ම සූත්‍රයේහි අපට උගන්වලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය 6 ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය 6 මනස කාම ලෝකේ හටගත්තේ එක හේතුවක් දෙමෝපියන්ගේ ප්‍රත්‍ය. ඒ පැත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්මයේ පැත්ත. තව හේතුවක් පුරාණ කර්ම ප්‍රත්‍ය. පුරාණ කර්ම ප්‍රත්‍ය කියන්නේ ජීවිතයක් අත්හැරෙනකොට නැවත බලන්ඩ අහන්ඩ විඳින්ඩ මෙනෙහි කරන්න තියෙන ගතිය අවසන් වුණේ නැහැ. ඒක නිමා වුණේ නැහැ. ඒකට කියනවා කර්ම භවය කියන වචනේ. කර්ම භවය. නැවත පවත්තන්න ඕනේ හේතුව. ඒ නිසා කාම ලෝකේ රූප ධර්මයක් දෙමව්පිය ප්‍රත්‍යයෙන් භවගතියත් ඒ පිළිබඳව නොදක්නා අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන මේ ධර්මතාවයන් එක්ව තමයි භවපච්චා ජාති කියන උපතක් උනේ. ඒ හේතුඵල ධර්මයක්. රූප ධර්මයක් භවගතියත් කියන්නේ කර්මය භවය අවිද්‍යා තෘෂ්ණා එක්ව හට ගැනීමක් වුණා. මේ හට ගන්නකොටම ස්කන්ධ පංචකෙමි හටගත්තේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය හටගත්තේ කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියන්නේ එතන ඇස කන දිව නාසය ශරීරයේ මනසට මූල ධර්මයේ පිහිටියා. දැන් ඒ ආරම්භක අවස්ථාවේ යම් ආයු ශක්තියක් අඩංගුයි. ජීවිතේන්ද්‍රිය ශක්තියක් අඩංගුයි. පවත්තන ශක්තියක් අඩංගුයි. ඒ ආයු පැවතෙන්න මව්ගේ උණුසුම උපකාර වුණා. ආයු පවතින්න මව්ගේ උණුසුම එතන උපකාර වුණා. ඒ උණුසුම ඒ තාසියුම්
රූපයට ආකර්ෂණය වෙන්න ඒ පැවැත්ම ආයු ශක්තිය උපකාර වුණා. දැන් එහෙම සම්බන්ධයක් වෙනකොට ඇසට කනට දිවට නාසයට ශරීරයට වස්තු රූපයට අදාළ රූපාංශු තීරු වැඩුණා. මනෝමූලිකව භවගතිය මුල් කොට මනෝ විඥානීය පහළ වෙනවා. මනෝ විඥාණයට වේදනා සංඥා සංකාර කියන සිතුවිලි බඳුන් වෙනවා. මේ ජීවිතය තුළ තවම භාවිතා වීමක් වෙලා නැතිකම නිසා ඒ කර්ම භවයේ හේතු කරගෙනයි මේ උපත නොහොත් උප්පත්ති භවයේ උනේ. උපත උණු තැන පටන්ම ඒ පුරාණ කර්ම ශක්තියට අනුව මෙතන සිතුවිලි හිත් පහළ වෙනවා. රූපේ මවට සම්බන්ධකම නිසා දිරදිරා යන රූපාංශු වෙනුවට අලුතින් රූපාංශු හැදෙනවා. එතන තේරුම් ගන්න අර ආයුසේ නිසා උණුසුම නිසා ආයු ශක්තිය පැවතෙන හැටි. ඇතැම් විටක එසාදී ඉන්ද්‍රියන් හැදෙනකොට කන දිව ශබ්දයට ප්‍රතිචාර දක්වනවා මව කුසේදීමත්. කාය ප්‍රසාදයට සීතෝෂ්ණ ලැබෙනකොට මව කුසේදීමත් ප්‍රතිචාර දැක්වෙනවා. නමුත් සෝත විඥාන කාය විඥාන ආදී දේවල් වලට නෙමෙයි වඩා නැඹුරු මනෝ විඥාන අවස්ථාවටයි. ඒ විදිහට සැකසෙනවා හැදෙනවා. ඒ ධර්මී අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ඔය ප්‍රත්‍යක්‍රමයෙන් පැහැදිලි කරලා තියෙනවා. මව් කුසින් බිහි වෙලා අම්මාගේ සම්බන්ධතාවය අතහැරෙනකොට දැන් අර මවට සම්බන්ධ තිබුණු උණුසුම වැය වේගෙනයි යන්නේ. වැය වේගෙන ගියොත් ආයු සිඳෙනවා. ආයු පවතින විදිහක් නැහැ උණුසුම වැය වුණොත්. ඒ නිසා ප්‍රධාන කාරණේ තමයි ඇතුළත කිලුටු වාතය පිට වෙනකොට ප්‍රස්වාස වෙනකොට ආස්වාස වාතය ඇතුල් වීම. ඒක ප්‍රධානයි. ඒ ආරම්භයේම ආස්වාස වාතය ඇතුල් වෙනවා. මව් කුසේ ඉඳන්ම සැකසුණු ලේ ධාතුවේ අතිසූක්ෂම තත්ත්වය මේ ආස්වාස වාතයත් සමග පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවතට වැටිලා හදවතේ ක්‍රියාකාරීත්වයේ මුළු ශරීරේ පුරා පැතිරෙන බව මම මුලිනුත් මතක් කළා. නාල අනුනාල කේසනාල ඔස්සේ මේ කර්මෙන් හටගත්ත ස්වභාවය ඒ විදිහටම ක්‍රියා වෙන්න තමයි සැකසීලා තියෙන්නේ. ඒ නිසා මේ උණුසුම ලැබෙනකොට අර ආයු ගෙවිලා සීතල වෙන්න යන ගතිය වැළකෙනවා. උණුසුම පැවතෙන්න විදියක් නැහැ සීතල නිසා, සීතල පවතින්න විදියක් නැහැ උණුසුම නිසා. අලුත් වායෝ ධාතුවක් ඇති වෙනවා. ඒ වායෝ ධාතුවේ ක්‍රියාවට බඳුන් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ තුනයි. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අවිනිර්භෝගික ධර්ම. එකකින් එකක් වෙන් කළ නොහැකි ධර්ම. මේ නිසා මේ ඇස කන දිව නාසය ශරීරය වස්තු රූපය මලානික භාවයට යන්නේ නැතුව අලුත් වෙනවා. සීතල වෙන්නේ නැතුව උණුසුම එකතු වෙලා වායු ධාතුවෙන් ක්‍රියා වෙලා අලුත් කරවෙනවා. මේ නිසා තමයි මේ ප්‍රසාදයන්ගේ ජීවී භාවය ඉදිරියට පැවැත්වීගෙන එන්නේ. එතනම අපි මේ මොහොත ගැන බැලුවොත් දැන් මේ
ගත වෙන මොහොත ගැන බැලුවොත් එදානම් සරල ආහාරයකින් පටන් ගත්තේ කිරිපෝලනේ. අද නම් රළු ආහාර ලැබෙනවනේ මේක පැවැත්මට. කලින් ලබා දුන්නු ආහාර ජීර්ණය වෙලා ඇති වුණු ලේ ධාතු ආශ්වාස වාතයත් එක්ක සංයෝග වෙලා ඇති වෙන උණුසුම සහ බලය ශක්තිය ගැන වෙනම කතා කරමු. ඒ උණුසුම ශක්තිය කියන වචනේ නැහැ, ධාතුව කියන වචනේ මෙතෙන් දෙවදන්න ඕනේ. යම් ක්‍රියාවක් කරන හැකියාව ධර්ණ අර්ථය. ඒතර උණුසුම ආමාශගත ආහාර ඕජාවට තෙතට වදිනකොට ඇතිවෙන වාතයෙන් ආමාශගත ආහාරේ පෙරලෙනවා. ඒකට කියන්නේ කොට්ටාස වාතය කියලා. ආහාරේ පෙරලවනවා. යම් විදියකින් උඩහට තල්ලු වුණොත් ඉහළට තල්ලු කරන වාතය කියන නමින් උද්ධංගම වාතය කියලා කතා කරනවා. වාතය ක්‍රියාමේ කෙනෙක් ක්‍රියා කරනවා නෙමෙයි. ආමාශගත ආහාරය අන්තර දිගේ පහළට තල්ලු වුණොත් පහළට බහින වාතය කියන අර්ථයෙන් අදෝගම වාතය කියලා කතා කරනවා. වාතී ක්‍රියා. මේ ආමාශය ඇතුළු අන්ත්‍ර පද්ධතියේ තියෙන පීඩනයක් තුලයි. ඒකට කියනවා කුච්චිස වාතය කියලා. ජීර්ණ වෙන ආහාරය නැසිලා ලේ ධාතුවක් බවට පත් වෙනකොට ලේ ධාතුව තල්ලු වෙනවා ශරීරේ කේස් ලෝම් නියදාත් සම්මාස් නහර පවා හදාගෙන. ඇට කොටු ඇට මිදුළු ඇට මිදුළු හරහා ලේ ධාතුව. එතකොට කියනවා අංග ප්‍රත්‍ය වල ක්‍රියා කරන ආකාරය කියන නමින් අංගමංගානුසාරී වාතය කියලා. අංගමංගානුසාරී වාතය පැතිරෙනකොට දිරපු කොටසත් කලින් හැදිලා නැති වෙන කොටස් ඒකට එකතු කරගෙන හදවත පෙනහැල්ල හරහා පිට කරනකොට ප්‍රස්වාස වාතය කියනවා. මේ නිසා ප්‍රස්වාස ආස්වාස ආස්වාස ප්‍රස්වාස කියන ක්‍රියාවලිය තුළ පැවැත්ම සහ උණුසුම සහ පැවැත්ම කියන කරුණු දෙක වෙනවා. මෙන්න මේ නිසායි අර ආයුෂ කුමක් නිසා සිටීද? පැවැත්ම කුමක් නිසා වෙයිද? මේක ආයු ගෙවෙන්නේ නැත්තේයි ආයුෂ උණුසුම නිසා සිටී. උණුසුම කුමක් නිසා සිටීද? උණුසුම ආයුෂ නිසා සිටී. හැබැයි ක්‍රමෙන් මේ ක්‍රියාදාමයට ආරම්භක ආයු ශක්තිය ජීවිතේන්ද්‍ර ශක්තිය ගෙවි යනවා. ඒ නිසා අවසානයේ ප්‍රශ්නේ නිමාවටපත් උනේ එවත්නි ආයුෂ උණුසුම නිසා සිටී, උණුසුම ආයුෂේ නිසා සිටී. මේ කෙසේ වටහා ගන්නේද? සාරිපුත්ත තෙරුන් වහන්සේ වදාරනවා උපමාවක් කරමි. උපමාවෙන්ද ඥානවන්තයා කරුණ වටහා ගනි. යම් පරිදි දැල්වෙන තෙල් පහනක පහන් දැල්ල නිසා ආලෝකය පෙනේද? ආලෝකය නිසා පහන් දැල්ල පෙනේද? දැල්ල නිසා ආලෝකය පේනවා, ආලෝක උපකාර වෙනවා පහන් දැල්ල පේන්න. දෙක අවස්ථා දෙකක් ගැන කතා කරුවට අවස්ථා දෙකම එකිනෙකට උපකාරයි. ඒ වගේම එක අවස්ථාවක්වත් තියෙන්නේ නැහැ. ඒ වාගේ ආයුෂ නිසා උණුසුම සිටී, උණුසුම නිසා ආයුෂ සිටී. උණුසුම ඇති වෙන්න ආයුෂ උදව් වෙනවා, ආයුෂ ඇති වෙන්න උණුසුම උදව් වෙනවා. හැබැයි මේ කරුණු දෙක එකක්වත් තියෙන්නේ නැහැ. ආයු ගෙවෙනවා. මේ කාරණේ අපි හොඳට වටහා ගන්නකොට මේ ආස්වාස ප්‍රස්වාසයත් සම්බන්ධ කරලා මේ මොහොතේදී මේ ආයු ගෙවෙනවා. මේ මොහොතෙත් මේ ආයු ගෙවෙනවා. ඉන්ද්‍රියන් ඇති වෙවි නැති වෙනවා. අන්නේ ඉන්ද්‍රියන්ට සිත පිලිසරණ වෙන ආකාර
ඇතිව නැති වෙනවයි කියන කරුණ ආරම්භයේදීම හොඳට තේරුම් ගන්න ඕනේ. මේ රූපය ගැන කතා කරන්නේ රූපය ගැන කතා කරලා නිමාවකටපත් කරවන්න නෙමෙයි. මොකද සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරනකොටත් කායානුපස්සනාව තමයි භාග්‍යතුන් වහන්සේ මුලින්ම වදාarලා තියෙන්නේ. ත්‍රිලක්ෂණය ගැන වදාරනකොටත් රූපම් භික්කවේ අනිච්ඡං කියලා රූපය ගැන තමයි ආරම්භ කෙරුවේ. ඒ වගේම මේ හිත ගැන කතා කරනකොටත් ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා රූපෙන් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා එය සතරමා ධාතුවෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණේ පැහැදිලි වෙන්න තමයි මේ විඥාන 6 හරහා මේ දැනගන්නා ආකාර 6 හරහා මේ රූපයක් පෙනෙනවා නොවේ නම් රූප දෘෂ්ටියක් රූපයේ කියන මතයක් පෙනෙනවා කියලා යමෙකුට පැහැදිලි වෙන්නේ. ඒ මතයක් පෙනෙනවායි කියලා පැහැදිලි වෙන්න මතය ඇති කරන කාරණේ ගැන පැහැදිලි කරන්නේ ඒක තියෙන බවකට නෙමෙයි ඇතිව නැති වෙන බවක් පැහැදිලි කරන්නයි. එතකොට මේ ආධුනිකයෙකුට ධර්මයකට බැස ගන්න ධර්මයකට යොමු වෙන්න තැනක් ලැබුණා වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේ ඉන්ද්‍රියන්ට සිත පිලිසරණ වෙන ආකාරය ගැන. දැන් එතකොට හොඳට පැහැදිලි වුණා ඉන්ද්‍රිය 6 ඇතිව නැති වෙනවා කියන කරුණ. ඇසට රූප කියනවා. ඇසට රූප කියනකොටත් ඒ රූප හතරමහා ධාතුවෙන් හටගන්න ස්වභාවයක් නිසා නිරුද්ධ වීමත් එහිමයි. හට ගැනීම වෙනම කතා කරලා නිරුද්ධ වීම වෙනම කතා කරන්න බෑ. හටගන්න ස්වභාවය තුලමයි නැසීම. නැතේ කියන්නේ හට ගන්නවා. ඇතේ කියන්නේ නිරුද්ධ වෙනවා. දැන් ශබ්ද කම්පනත් යම් හේතුවක් යෙදෙනකොට හට ගන්නවා. නැතේ කියන්නේ ඇතේ කියන්නේ නෑ හට ගන්න ස්වභාවය තුලමයි නැසීම. ඒ නිසා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ කාරණාවලට වෙලාවක් දීලා කතා කරන්න බෑ. ඒවට අතීතයක් දීලා කතා කරන්න බෑ. ඒවා අනාගතයකට යන්නේ නෑ. වර්තමානයේ පච්චුප්පන්න ප්‍රත්‍යයෙන් හටගන්න හේතු නිසා හටගන්න ස්වභාවය නිරුද්ධ වීමක් වෙන්නේ. ඒ විදිහට තෝරගන්න ඕනේ මේ ගෝචර රූප කියන කරුණ. නොපිහිට නොපවතින ඉන්ද්‍රියන්ට තමයි නොපිහිටන නොපවතින ගෝචර කරුණු හමු වෙන්නේ. ඒ නිසා අසත් රූපයත් නිසා චක්කු විඥානයක් උපදිනවා විවිධත්වයක් උපදිනවා. මොකද විවිධත්වයක් ඇති වෙන්න තමයි හටගෙන තියෙන්නේ. කනත් ශබ්දයක් නිසා ශබ්ද දැනගන්නව සිත ඇති වෙනවා. නාසයත් ගන්ධයත් නිසා ගන්ධ දැනගන්නව සිත ඇති වෙනවා. දිවත් රසයත් නිසා රස දැනගන්නව සිත ඇති වෙනවා. කයත් පොට්ටබ්බයත් නිසා පොට්ටබ්බ දැනගන්නව සිත ඇති වෙනවා. මනසත් අරමුණත් නිසා අරමුණු දැනගන්නව සිත ඇති වෙනවා. මේ ප්‍රත්‍ය ක්‍රමයට ඒක අපට මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රය අපට පැහැදිලි කරලා තියෙනවා. මහණෙනි යම් යම් ප්‍රත්‍ය නිසා ගිනි දිලේද ඒ ගිනි ඒ ප්‍රත්‍ය නාමයෙන් ඒ ගණිතයයි. ගින්න එකයි වුණාට ගින්න ඇති වෙන ක්‍රම වෙනස්. විඥානී කියන දැන ගැනීම පොදු වාට විඥානී කියන දැන ගැනීම ඇති වෙන ක්‍රමේ වෙනස්. ඒක අපිට පෙන්නනවා මහණෙනි යම් ප්‍රත්‍ය නිසා ගිනි දිලේද ඒ ගිනි ඒ ප්‍රත්‍යංගේ නාමයෙන් ඒ ගණිතේ. කාෂ්ඨේ නිසා ඇතිවෙන ගින්න
කාෂ්ඨාග්නිය වෙයි. ලී කැබිලි නිසා ඇතිවෙන ගින්න සකලිකාග්නිය වෙයි. තන තෘණ නිසා ඇතිවෙන ගින්න තෘණාග්නිය වෙයි. ගොම නිසා ඇතිවෙන ගින්න ගෝමයාග්නිය වෙයි. තුස කියන්නේ දහයියා. දහයියා නිසා ඇතිවෙන ගින්න තුසාග්නිය වෙයි. සංඛාර කියන්නේ කසල වලට. කසල නිසා ඇතිවෙන ගින්න සංකාරාග්නිය වෙයි. මෙන්න මේ විදිහට ගින්න පොදු වුණාට ඒ ගින්න ඇතිවෙන ක්‍රමේ දිහා බලලා ආකාර 6ක් කතා කරනවා වාගේ විඥානීය පොදු වුණාට විඥානයේ පහළුණු ආකාර දිහා බලලයි මේ විඥාන 6ක් කතා කරන්නේ. ඇසද රූපයන්ද නිසා පහළ වෙන විඥානය චක්කු විඥානය යන ගණේට යනවා. කනද ශබ්දේද නිසා පහළ වෙන විඥානයේ සෝත විඥානය යන ගණේට යනවා. නාසයේද ගන්ධයේද නිසා පහළ වෙන විඥානයේ ගාහන විඥානය යන ගණේට යනවා. දිවද රසයේද නිසා පහළ වෙන විඥානයේ ජීවා විඥානය යන ගණේට යනවා. කායද ස්පර්ශ රූපද නිසා පහළ වෙන විඥානයේ කාය විඥානය යන ගණේට යනවා. මානසද ධර්මයන්ද නිසා පහළ වෙන විඥානයේ මනෝ විඥානය යන ගණේට යනවා. මේ අනුව එතකොට අපිට පැහැදිලි වෙන් විෂය ඇති වෙන් ගෝචර ඇති ඔවුනොවුන්ගේ ඒ කියන්නේ මාරු වෙලා ඔවුනොවුන්ගේ අරමුණු රසයේ නොවිඳින මේ පංචේන්ද්‍රයන්ට සිත පිළිසරණයි සිත මොවුන්ගේ අරමුණු රසයේ විඳී කියන කරුණ. ඊළඟට මේ දෙවෙනි ප්‍රශ්නය මේ උන්නාබ බ්‍රාහ්මණතුමා අහනවා මනස්ස පනබෝ ගෝතම කිං පටිසරණන්ති භවත් ගෞතමේනි මේ සිතට කුමක් පිළිසරණද? හොඳට තේරුම් ගන්න අර ඉන්ද්‍රයන්ට සිත පිළිසරණයි කියන කරුණ අපි පැහැදිලි කෙරුවා. ඊළඟට අහනවා සිතට කුමක්ද පිළිසරණ? භාග්‍යතුන් වහන්සේ වදාරනවා මනස්ස කෝ බ්‍රාහ්මණ සතිපටි සරණන්ති. බමුණ සිතට සිහිය පිළිසරණයි. හොඳයි සිතට සිහිය පිළිසරණ නොවුනොත් මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඇසත් රූපයත් නිසා රූප දැනගන්නා හිතක් ඇති වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පත්තිති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ මේ තිදෙනාගේ එකතු ස්පර්ශයයි. හයට මෙහෙම බලාගමු. එතකොට දැන් චක්කු ප්‍රසාදයයි ගෝචරයයි හටගෙන නිරුද්ධ වූාට ඒ බවක් සිහි නුවණක් නැත්නම් ඒ පිළිවෙත කරුණු තේරිලා නැත්නම් පෙර මුලදී කියවනේ බලන්නා බලන දේ වස්තු කොටයි විඥානය දැනගන්නේ කියලා. ඒ මොකද බොහෝ කාලයක් බලන්නෙක් ඉන්නවා බලන්න දෙයක් තියෙනවායි කියලා තමයි මේ සිත භාවිතා වෙලා තියෙන්නේ. භාවිතා වෙලා තියෙන ආකාරයටම තමයි අවස්ථානුකූලව සිහියට නැගෙන්නේ. ඒ සිහියට නැගෙන ආකාරයෙම තමයි දැනගන්නේ. තින්නං සංගති පස්සෝ කියන වචනේ අර ප්‍රසාදයට ගෝචරයේ ගැටලා විඥානීය පහළ වෙන තැන අපිට පැහැදිලි වෙන්න ඕනේ. තින්නං සංගති පස්සෝ ප්‍රසාදයේ ගෝචරයේ අනිත්‍ය කෙනෙක් නොවන ධර්ම පෙනීමයි පෙනෙන කාරණේ විඥානීය තුලම වරදවා දැනගන්න හැටි පැහැදිලි වෙන්නත් ඕනේ. දෙපැත්තම පස්සපච්ච වේදනා. එතකොට වින්දනයකුත් තියෙනවා විඳින්නෙකුත් ඉන්නවා. වේදනාපච්ච තණ්හා බැඳෙනවා වඩාත් බැඳෙනවා. තණ්හාපච්ච උපාදාන දැඩිව අල්ලා ගැනීමක් දැඩි බැඳීමක් වෙනවා. උපාදානපච්ච භවෝ බලලා ඉවරයි. බලලා ඉවර වුණාට නැවත අනුවණින් 100ට නැගෙන්න නැවතේ බැල්ම වෙන්න ගතිය හේතු අතහැරුනේ නැහැ කියන එකයි.
ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් එතන යෙදුනේ නැහැ. අවිද්‍යා තෘෂ්ණා එකතු කරගෙනමයි මේ ක්‍රියාදාමයේ යෙදුනේ. එතකොට සිතට සිහිය පිලිසරණ නැහැ ඒ වෙලාවට. කර්ම රැස් වෙනවා. ආයත් ප්‍රසාදයේ ගෝචරය අලුත් වුණාට පෙර බලපු විදිහටමයි බලන්නේ. අයෝනිසෝ මනසිකාරයක් ප්‍රත්‍ය වෙලාමයි. අනුවණින් සිහියට නැගිලමයි ආයත් දැනගැනිල්ල ඇති වෙන්නේ. එතකොට උපාදානිය වැඩි වෙනවා, කර්ම භවයත් වැඩි වෙනවා. කර්ම භවයත් වැඩි වෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය 6 ගැන කතා කරනකොටත් මේ කර්ම රැස් වෙන්න මේ ස්පර්ශ හේතුවක් වෙනවා. ඒ වගේ දැන් මේ කාය කම්ම වචී කම්ම කියලා දෙකක් යෙදෙනවානේ. කාය ක්‍රියා කරනවා වචන කතා කරනවා කියලා. ඒ අවස්ථාවටත් මුලදීම කාය සහ කායේ අයිතිය මනෝ විඥානයකට නැගෙන්න ඕනේ. දැන් නැකිටින්න ඕනේ නම් නැකිටින්නේ සහ කයක් මනෝ විඥානෙ ඉදිරිපත් වෙන්න ඕනේ. තින්නම් සංගති පස්සෝ. ඊට පස්සේ තමයි චේතනාව යෙදිලා ක්‍රියාව යෙදෙන්නේ. මොකද මේ චේතනාවටත් ස්පර්ශයයි හේතුව වෙන්නේ. වේදනාවට, සංඥාවට, සංස්කාරයන්ට, ඒතර ක්‍රියාවටත් මේ ස්පර්ශයයි හේතුව වෙන්නේ. එනිසා කාය කම්ම වචී කම්ම වලදී සිතට සිහිය පිලිසරණ නොවුනොත් කර්ම රැස් වෙනවා. නිත්‍ය වූ මමක් ඉන්නවා, මම ක්‍රියා කරනවා කියන ආත්ම ගතිය වැඩෙනවා. පිළිසරණ වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රියං අසංවරයෙන් යුක්තෝ හොත් දේශනාවේ අපිට පෙන්නනවා නිරේගාමී වෙන කර්ම තියෙනවා. තිරිසම්පල උප්පත්ති ලබන කර්මයන් තියෙනවා. പ്രേත විශේෂ උපදින කර්ම තියෙනවා. ඒවා දුගතියට සිහිය පිලිසරණ නොවන තැනට පිලිසරණ වෙන තැනට පෙන්නනවා. මනුස්ස ලෝකෙට ඉපදෙන කර්ම තියෙනවා. දිව්‍ය ලෝකෙට ඉපදෙන කර්ම තියෙනවා. වඩාත් සති සම්පජාඤ්ඤයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව සිහිය පිලිසරණ වූහොත් තමයි අපි මේ ලෞකිකත්වයේ ඉක්මෝලා දුගතියකටත්පත් නොවි සුගතියකටත්පත් නොවි එතකොට අපි මාර්ගඵල නිර්වාණය ගැන කතා කරන්නේ. සිහිය ඒතන දක්වාම පිලිසරණ වෙනවා. නමුත් සිහිය පිලිසරණ නොවුනොත් අපිට මේ සසර මේ පැවැත්මෙන් මිදෙන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. සිතට සිහිය පිලිසරණ නොවුනොත් සසරමයි. ඒ නිසා මෙතන අපි තෝරගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා මෙතන සිතට සිහිය පිලිසරණයි කියන එක. අඩුතරමින් දුගතියකට නොයන්නත් සිතට සිහිය පිලිසරණ වෙලා තියෙනවා. කියන්නේ තමන්ටත් අනුන්ටත් අනර්ථයක් දුකක් නොවන අර්ථවත් වැඩ කරනකොට ජීවිතේ සිතට ඒ ලෞකික සිහිය පිළිසරණ වෙලා තියෙනවා. සිහිනුවණින් යුක්තව වැඩ කරනවා. එතකොට ඒක දුගතියකට නෙමෙයි සුගතියට. නමුත් මෙතනදී අපි වඩාත් මේ ආපු සූත්‍ර ධර්මයේ හැටියට විදර්ශනාවට බරව කතා කරනවා මේ සති සම්පජාඤ්ඤය කියන එක. එතකොට ප්‍රඥාවෙන් යුක්ත සිහිය සිතට පිළිසරණ වෙන හැටි. ඒ අපට උගන්වනවා සංයුක්ත නිකායේ සති සම්පජාඤ්ඤ සූත්‍රයේහි. මහණෙනි සති සම්පජාඤ්ඤය කියන්නේ එතකොට සිහි නුවණ ඇති. සිතට සිහිය විතරක් නෙමෙයි නුවණත් එකතු කොට පිළිසරණ වෙන හැටි. සති සම්පජාඤ්ඤය ඇති කල්ලි ලැජ්ජා බය ඇති වෙයි.
හිරියොත්ප්පිය ඇති වෙනවා පාපයට. ලැජ්ජා බය ඇති කල්ලි ඉන්ද්‍රිය සංවර වෙයි. ඉන්ද්‍රිය සංවරය ඇති කල්ලි සමාධිය ඇති වෙයි. සමාධිය ඇති කල්ලි යතහභූත ඥාන දර්ශනය වෙයි. ඇත්ත ඇති හැටි දර්ශනය වෙනවා. යතහභූත ඥාන දර්ශනය ඇති කල්ලි නිබ්බිදාව වෙයි. මේක උපාදානස්කන්ධයන් කෙරේ කලකිරිල්ල ඇති වෙනවා. උපාදානස්කන්ධේ පරිහරණයට මැලි වෙනවා. උපාදානස්කන්ධේ පරිහරණය නොවෙනවා. නිබ්බිදාව ඇති කල්ලි විරාගය වෙයි. රාගය නොවෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගක්ෂණයට පත් කරවනවා. විරාගය ඇති කල්ලි විමුක්ති ඥාන දර්ශනය වෙයි. මේ විමුක්ති ඥාන දර්ශනය කියන්නේ අරිහත් ඵලය හා අරිහත් ඵලයට පත් වුණු ක්‍රමය ප්‍රතිවේක්ෂා ඥානයක් වෙනවා. නැවත විමසලා දකින්න පුළුවන්කමක් තියෙනවා. ඵලය හා ඒ පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානය. භාග්‍යවතුන් වහන්සේකට උපමාවක් වදාරනවා. මහණෙනි අතුකොළ ඇති ගසක් වේ නම් එහි පොතු සිවිය ඵලය අතුකොළ ඇති ගසක් වෙනවා නම් ඒකේ මේ පොත්ත සිවිය ඵලය අරටුව වැඩිවීමට යනවා. එසේම සිහිය ඇති කල්ලි ලැජ්ජා බය සීලේ සමාධියේ යතහභූත ඥාන දර්ශනේ නිබ්බිදා විරාගයේ විමුක්ති ඥානයේ සම්පූර්ණ බවට යනවා. ඒතර අපිට පේනවා කොයිතරම් මේ සිතට සිහිය පිලිසරණ වෙනවද කියන කරුණ. එදිනෙදා ලෝකයේ හා බැඳුණු කටයුතු වලදීත් එතකොට අපි කතා කරුවා සිතට සිහිය පිලිසරණ වෙන බව. ඒ වගේම දුගතියකටපත් වෙන්නේ නැතුව සුගතිගාමි වෙන තැනටත් සිතට සිහිය පිලිසරණ වෙනවා. ඊට සති සම්පජාඤ්ඤයෙන් යුක්තව ප්‍රඥාවත් එන් යුක්තව සිහියක් සිතට එකතු වුවහොත් ලෞකිකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තරේ දක්වාම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත සිහිය සිතට පිලිසරණ වෙනවා. ඒ නිසා ප්‍රඥාවේ යුත් සිහිය නිසා තමයි මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. එතකොට ඒ ගැන ඒ කතා කරන්නේ ලෞකිකත්වයේ සංවරයක් ගැන නෙමෙයි ලෝකෝත්තර ධර්මයට සංවර වීමක් ගැනයි. එතනදිත් අපි ආපහු බලන්න ඕනේ දැන් මේ සිතට සිහිය පිලිසරණ වෙන හැටි. මම එතන විස්තර කතා කරන්නේ නැහැ. ඉස්සරලා අපි කතා කරුවා අනිත්‍ය වෙන චක්කු ප්‍රසාදයට අනිත්‍ය වෙන ගෝචරය මුණ ගැහෙනකොට එතන කෙනෙක් නොවේ අනාත්මයි. ප්‍රසාදයක් හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ගෝචරයත් හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ දෙක එකතු කරන ආලෝකයත් හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ පිළිබඳව ඡායාවක් ඇති වෙනවා නම් හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නොපවතින නොපහිටන ස්වභාවයෙන් යුක්තයි. ඒ ගැන අතීත වර්තමාන අනාගත කියලා බලන්න බෑ. කෙනෙක් නොවන නිසා අනාත්මයි. දැන් එය හොඳට පැහැදිලි නම් හොඳට විමර්ශනය වෙලා තියෙනවා නම් ඒක සම්මර්ථනය වෙලා ඒ ගැන තෝරාගෙන ඉවරයි නම් දැන් ඒ පිළිබඳ අයෝනිසෝ මනසිකාරයක් නෙමෙයි වෙන්නේ යෝනිසෝ මනසිකාරයක්. සිහියට නැගෙනකොටම ආරම්භයේදීම සිහි නුවණින් යුක්ත වෙනවා. අයෝනිසෝ මනසිකාරයක් ඇති වෙන්න ඉඩ එතන දුරු වෙලා තියෙනවා. මොකද බොහෝ වාරයක් හිත බලන්නෙක් ඉන්නවා බලන්න දෙයක් තියෙනවායි කියලා භාවිතා වෙච්ච නිසානේ අයෝනිසෝ මනසිකාර වෙන්නේ. දැන් මෙතන ආරම්භයේ පැහැදිලි වුණේ අනිත්‍යයි අනාත්මයි කියන කරුණ. ඒ නිසා යෝනිසෝ මනසිකාර වෙනවා. යෝනිසෝ මනසිකාර වෙනකොට විඥානේ පහළ වෙනවා. නමුත් විඥානයේ තුලමයි මේ පෙනීම හා පෙනෙන කාරණය.
විඥානේ වස්තුවක් විදියට පෙරලෙන්නේ නැහැ. ඒ අපට ධර්මයේ පෙන්නලා තියෙනවා මේ රූපේ පෙන පිනක් විදියට දකින්නකොට, කියන්නේ ඇතිව නැති වෙන විදියට අවබෝධ කරනකොට වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිගුදුයක්, සංකාරයේ කෙහෙල් කඳක්, විඥානී මායාවක් කියලා. ඒ වචන තුලින්, ඒ වදාළ වචන තුලින් එකතු ආපු දැකීම මෙතෙන්ද යෙදුණා. ඒකේ සාරයක් නැති බව. බලනදී නාම ධර්මයක් මේ දැනගන්න බව. නාම ධර්ම රූප ආකෘතියක් ගන්නවා විනා භෞතික වූ ස්වභාවයක් මේ දැනගන්නවා නොයි කියන කරුණ ගැන. දෙන්නාර මුලට යෙදුණු සම්මර්ෂණ ඥානියත් යෝනිසෝ මනසිකාරයත් බොහෝ උපකාරව සිටියා. ඒ නිසා තින්නං සංගති පස්සෝ විඥානයේ ළඟම බලන්නහ බලන පෙනීම පෙනෙන කාරණේ වේදනාවක් පහළ වෙනවා. වේදනාවත් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි, දීපුලක් වාගේ. එතකොට දැන් සැප වේදනාවේදී රාගානුසයෙන් සංග්‍රහ වෙන්න තියෙන ඉඩ නැතුව යනවා. දුක් වේදනාවේදී පටිඝානුසයෙන් සංග්‍රහ වෙන්න තියෙන ඉඩ නැතු වෙලා යනවා. උපේක්ඛා වේදනාවේදී මධ්‍යස්ත වූවත් මෝහානුසය නැතුව යනවා. මුලාව නැහැ. මොකද උපේක්ඛා වෙන්නේ නැහැ එතන. ඒ නිසා තමයි මෙතනදී අපිට පෙන්නලා තියෙන්නේ මේ ස්වභාවය ප්‍රත්‍යයෙන් හට ගන්නවා සංකතයි කියන ධර්මය. සකස් වෙන ධර්මයක් නේ. තියෙන ධර්මයක් නෙමෙයි. හේතු යෙදෙනකොට මේ සකස් වෙන ධර්මයක් මේ බැලිල්ල කියන්නේ. ඒක ඒ විදිහට නොදැක්කොත් ඕලාරිකයි. ඒ සකස් වෙන ධර්මයක් බවට වැහෙනවා දෘෂ්ටියෙන්. ඒක නත් පැහැදිලි වෙලා තියෙනවා. වැහෙන හැටිත් පැහැදිලිලා තියෙනවා. සකස් වෙන ධර්මයකුත් බවට පැහැදිලිලා තියෙනවා. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින නිරුද්ධ වෙන ධර්මයක්. මෙන්න මේ විදර්ශනා උපේක්ඛාවක් එතන ඇති වෙනවා නම් අර සම්මත උපේක්ඛාව නෙමෙයි. විපස්සනාවෙන් උපේක්ඛාව ඇති වෙනවා නම් ඒ උපේක්ඛාව සාන්තයි ප්‍රණීතයි. රාගය ගැටීම දුරු කරන ස්වභාවයෙන් යුක්තයි. මේක භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දීර්ඝව වදාරලා තියෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය උතෙන්ට පෙන්නලා තියෙනවා ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇරා පියාගන්නේද ඇස පියා ඇරගන්නේද එසේම උපන් මනාපය අමනාපය මනාපමනාපේ නිරුද්ධ වෙයි කියලා. එතකොට එතන බලන්න අර සිතට සිහිය ප්‍රඥාවෙත් යුත් සිහිය පිලිසරණ වෙන හැටි. දුගතියටත් නෑ සුගතියටත් නෑ නිර්වාණ අවබෝධයට යෙදෙන හැටි. විදර්ශනා ඥානයට යෙදෙන හැටි. මේ ආර්ය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබී කියලා පෙන්නලා තියෙනවා. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං කියන තැන බලන්න. අපි මුලින් පැහැදිලි කළා මේ කම්පන ඇති වෙනවා. කම්පන කියන්නේ සතර මහා ධාතුවේ හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ කම්පන වලට අතීත අනාගත දෙකක් කියන්න බෑ. වර්තමානයේවත් පෙන්වන්න බෑ. මොකද හට ගැනීම තුළමයි නිරුද්ධ වීම. මේ අවකාශ ධාතුව තුල කම්පන ඇති වෙලා නිරුද්ධ වුණාට ඒවා ශබ්දයක් නෙමෙයි. ශබ්දය වෙන්න තවත් දැන ගැනීම ඇති වෙන්න තව හේතු යෙදෙන්න ඕනේ නේ. අවකාශයේ ශබ්ද කම්පන ඇති වෙලා නැති වෙනවා. නැති වෙන කම්පනයට අනුරූප කම්පනයක් ඇති වෙනවා. ඒ ඇති වෙලත් නැති වෙනවා. සද්දේ ඉඳන් මෙහාට ආවේ නැහැ. ශබ්ද කම්පන ඇති වෙනවා නැතිවීම නිසා නැවත කම්පනයක් ඇති වෙනවා. මොකද හටගන්න එකක් නැසෙන්නේ
නැවත හටගන්න හැකියාවක් නොත් හේතුවක් ඉදිලයි. අන්න එතන තමයි රූප ධර්මයේ හටගන්න හේතුව. ඒක නැසෙනකොට නැවත අනුතුරු කම්පන ඇති වෙන්න හේතුවක් යෙදෙනවා. එහෙනම් සෝත ප්‍රසාදේ ළඟම තියෙන ශබ්ද කම්පණය තමයි සෝත ප්‍රසාදයට හැතුනේ. අවකාශය උදව් කරගෙන. සෝත ප්‍රසාදයක් ඇතිව නැති වෙනවා. අපි ඒක දීර්ඝ විස්තරයකින් මුලට පැහැදිලි කරලා අවසන් වුණා. ආයු නිසා උස්නේ, උස්නේ නිසා ආයුෂය, මේ ඉන්ද්‍රිය පැවතෙනවා කියලා. ඒ ධර්ම කොටස උතෙන් එකතු කරගන්න ඕනේ. දැන් ඒ සෝත ප්‍රසාදයක් කම්පනයක් ඇතිව නැති වුණා, අනිත්‍යයි අනාත්මයි. ආයෙ ගැන නම් කරන්නවත් බෑ. කාලයක් දෙන්නත් බෑ. ඒ අරඹය යෝනිසෝ මනසිකාරයකින් දැනගන්නකොට, සිහිනුවණකින් සිහි වෙලා දැනගන්නකොට සෝත විඥානේ එහිමත් ඇහෙන කාරණයක් විඥානීමයි. එතන පැහැදිලි වෙන්න ඕනේ ඒ විඥානේ පහළ වෙන්න රූප ධර්මයේ යම් උදව්වක් දෙනවා. නමුත් රූපේ හිත සිතුවිලිවත් හිතවත් නෙමෙයි. දැන් මල සිරුරක සිතුවිලි හිතක් පහළ වෙන්නේ නැහෙනි. ප්‍රසාදයක් අක්‍රියයි. ගෝචරයේ ගැටුණට කම්පණී වෙන්නේ නැහැ. ආයු ගෙවිලා. උණුසුම නැහැ. ඒ කියන්නේ අර ආයුස්මාච විඥානං යදා කායං යහන්තිමං අපවිද්දෝ තදාසේති පරබත්තං අචේතයන් කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. ආයුෂයත් උෂ්ණයත් විඥානියත් අතහැරෙනකොට කෘමි ගණයාට බත්ව මේ සිරුර හොවි කියලා. ඒ නිසා මේක උස්නේ ඇතිතාක් ප්‍රසාදයන්ට ගෝචරයේ ගැටෙනකොට යම් කම්පනයක් වෙනවා, රූප ධර්මයේ හේතුවක් වෙනවා. ඒ වගේම තමයි මේ ආස්වාස වාතයත් ලේ ධාතුවේ සංයෝගයත් රූප ධර්මයක්. ඒකේ ධාතුව කියන ඒකේ ශක්තිය වෙන්න ඕනේ අර භාවිතා වෙච්ච ආකාරයේ සිහි වෙලා දැන ගැනීම වෙන්න. ආමානින් හිතන්න උදාහරණයක් කිව්වොත් දැන් මේ පරිගණකයකට විදුලිය ලැබෙන්න ඕනේ දත්ත භාවිතා වෙන්න. පරිගණකයේ විදුලිය අලුත් වෙන්න ඕනේ භාවිතා වෙච්ච ආකාරයේ සිහියට මේ ක්‍රියා වෙන්න. මේ පරිගණකයේ භෞතික දෙයක්. ඒක නිෂ්පාදනයක්. ඒ වාගේ නෙමෙයි මෙතන කර්මයෙන්ම හටගත්ත දෙයක්. මොකද පරිගණකය මේ සත්‍යය ඇති කෙරුවා නෙමෙයි. සත්‍යයේ අතුරු නිෂ්පාදනයක් පරිගණකය. මෙතන තියෙන න්‍යාය භාවිතා කරලා. ඒ වාගේ මෙතනත් විදුලිය ඇති වෙනවා වාගේ මේ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග කරන උණුසුමයි බලයක් ඇති වෙනවා. උණුසුම රූපේ පැත්තට. ඒකේ බලය නිසාම තමයි අර හිත භාවිතා වීම හා නැවත අවස්ථානුකූල සිහි ගැන්වීමේ ක්‍රියාව වෙන්නේ. හැබැයි මේ ධර්මතා එකක්වත් තියනවා නෙමෙයි. එකිනෙකට ප්‍රත්‍ය ධර්ම. ස්ථිරව තැනක් පෙන්වන්න බෑ. ඒ නිසා නැවත අර නවත්තපු තැන මතක් කරගන්න සෝත ප්‍රසාදයට ගෝචරයේ ගැටෙනකොට අනිත්‍යයි අනාත්මයි. එතකොට මේ පිළිබඳ සිහිවීමක් වෙනවා. මේ ප්‍රත්‍ය ක්‍රමයෙන් සිහි වෙනකොට එහිමයි එහෙන කාරණේ විඥානයි. එහෙනම් ඒ සෝත විඥානේ ඇති වෙන්න උපකාර වුණා වූ ප්‍රත්‍ය සියල්ලෙන් නිරුද්ධයි නම් මේ විඥාණයටත් ආත්මී භාවයක් දෙන්න බෑ. එහිම එහෙන කාරණේ විඥානය කියන කරුණු තුනේ එකතුව විඥානයේ තුල නම් ඒ කරුණු තුනම එහිමයි එහෙන කාරණේයි විඥානය. ඒකට එතනත් අනාත්මයි. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. වේදනා පස්සපච්චා වේදනාවත් අනාත්මයි. ඒ නිසා සකස් වෙන ධර්මයක් මේක. සංකතයි. සකස් වෙන ධර්මයේ වැහුනොත් තම ඕලාරිකයි. මට සද්ද ඇහෙනවා කියන ධර්මතාවයටපත් වෙන්නේ. නමුත් මේ දෙපැත්ත
පටිච්ච සමුප්පන්නව සිදුවෙන ස්වභාවය අපිට පැහැදිලි වෙන්න ඕනේ. ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට සිතට සෝත විඥාණයට සිහි නුවණ පිලිසරණ වෙලා තියෙනවා. ඒක අපිට පෙන්නනවා අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී යම් බලවත් පුරුෂයෙක් අසුර ගසන්නේද අසුර ගසනවා කියන එකට ඇඟිලි දෙක එකතු කරලා අසුර ගහන එකට එච්චර වෙලාවක් යන්නේ නැහෙනේ. අසුර ගසලා නැති වෙන්නේ. ඒ වාගේ දැන් යම් ශබ්ද දැන ගැනීමක් ඇති වෙන මොහොතට අර සිහිනුවණින් යුක්ත නම් උපන් මනාපය හෝ අමනාපය හෝ මනාපමනාපය වහාම නිරුද්ධ වී විදර්ශනා උපේක්ඛාව පිහිටා සිටී කියලා. ඒ தത്വෙට මේක මේ සම්මර්ෂණ ඥානයේ ඉඳන් ඒ සිහිනුවන යෙදෙන තැනටම එක භාවිතා කළ යුතු ධර්මයක්. භාවිතාය බහුලී කතාය කියලානේ දේශනාවේ පෙන්නන්නේ. භාවිතා කරන්න බොහෝ කොට භාවිතා කරන්න කියලා. ඊළඟට අපි ගාහන ඉන්ද්‍රිය ගැන බලනවා. ගාහනංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං. ගන්ධ කලාපේ කියන්නේත් එතකොට ඇති ධර්මයක් නෙමේ, හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. නාසය ප්‍රසාදයත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒක තල්ලු කරපු වායෝ ධාතුවත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. අනිත්‍යයි අනාත්මයි. ඒ ගැන පැහැදිලිකම නිසා යෝනිසෝ මනසිකාරය වෙනවා. සිහිනුවණින් යුක්තවයි මෙනෙහි වෙන්නේ. එහෙනම් ගඳ සුවඳ ගන්නා වූ ප්‍රධානත්වයයි ගඳ සුවඳයි විඥානයේ අවස්ථා තුනේ එකේ. ඒ ගාන විඥානයේ ඇති වෙන්න උපකාර වුණා වූ හේතු අනාත්ම නම්, තනක් දිය නොහැකි නම් ගාන විඥානයත් අනාත්මයි. තින්නම් සංගති පස්සෝ කරුණු තුනේ එකතුවත් අනාත්මයි. ඒ නිසාම අනාත්මයි. සකස් වෙන ධර්මයක්, ඕලාරික ධර්මයක්. ඒ බව දිහිනුවන නොයේ දුනොත් සකස් වෙන ධර්මයක් බවට තේරෙනකොට නිරුද්ධ වෙන ධර්මයක් බවට මේ පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියලා පැහැදිලි වෙනවා. ඒ අපට උපමාවකින් පෙන්නනවා. යම්සේ මදක් නැඹුරු කළ නෙළුම් කොළෙහි කිසිදු දිය බිඳුවක් නොතැවර වේද, වහාම පෙරලී යන්නේද, ඒ වාගේ මේ යම් ගන්ධයක් නිසා මනාපයක් අමනාපයක් මනාපමනාපයක් උපදිනවා නම් විදර්ශනා ඥානී පිහිටා වහාම නිරුද්ධ වී යනවා කියලා. ඒ වෙනි සිහි නුවණත් මේ ගන්ධයන්ගේදී යෙදෙන්න ඕනේ. සිහි නුවණින් එනකොට එහෙම ගන්ධයෙන්දී යෙදෙන්න ඕනේ. දැන් සාමාන්‍ය විසින් අපිට හිතේ මොකක් හරි දුඟ දත් දැනෙනවා. එවනම් හරි මේ මල නම් හරිම සුවඳයි, මේ සුවඳ විලවුණු අරගේ නම් හරිම සුවඳයි කියලා ඒ මට්ටමින් නතර වෙනවා විනා ඒ සුවඳ ආග්‍රහණය වුණු විදිය බලනවා අඩුයි. එතකොට අර ඕලාරික ධර්මයකට වැටෙනවා. කර්ම රැස් වෙන ධර්මයට වැටෙනවා. පැවැත්වෙන ධර්මයට වැටෙනවා. නමුත් සිහිනුවන යෙදෙනකොට ඒක කර්ම පුරාණ කර්මක් සේවෙන, නැවත රැස් නොවන, එතකොට මතු විපාකයට නොයදෙන මේ වර්තමාන අවස්ථාව පවා කෙනෙක් වශයෙන් නොගන්නා වූ ලෝකෝත්තර ධර්මයකට මේ සිතට සිහිනුවන පිහිට වෙනවා. ඊළඟට අපි දිව ගැන බලනවා. ජීවාංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවා විඥානං. දිවත් රසයත් නිසා ජීවා විඥානෙ උපදී. අපි මුලින් පැහැදිලි කරන්නේ මේ පැණි
සීනි පැණි රහ නැහැ කියලා. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වල සංයෝගයක්. ඒවා වෙනම තිබුණාට පැණි රහක කතාවක් නැහැ නේ. අපි කියන්නේ කොහොඹ තෙල් සංයෝගයක්. බෝතලේ තිබුණාට පැණි රහ නැහැ නේ. ඒක සංයෝගයක් විතරයි. ඒ සංයෝගය අනිත්‍ය ධර්මයක්. කෙනෙක් නොවන ධර්මයක්. ජීවා ප්‍රසාදේ තැවරෙනවා. ජීවා ප්‍රසාදයට කර්මයෙන් අටක නිරුද්ධ වෙන ධර්මයක් මිසක් මේ රසයක් එතෙන් අදාළත් නැහැ. කොහොඹ තෙල් දිවේ තැවරෙනවා. දිවේ තැවරෙනකොට කටේ කෙලයකට උදව් වෙනවා. ඒ පිළිබඳ සිහිනුවන යෙදිලා තියෙනවා නම් මේ රස ගැනීමයි දැනීමේ ප්‍රධානත්වය රසයයි විඥානයයි කියන එක පහළ වූාට එතෙන්ද ද්‍රව්‍යමය සංකල්පයක් දෙන්න බෑ. නාම රූප ධර්මයක් මේ විඥාණයෙන් මේ දැනගන්නේ. නාම ධර්මයක් රූප ධර්මයක් කොට මේ දැනගන්නවා විනා වස්තු අනාත්මයි. දිවත් රසයත් අනාත්මයි. ඒකේ ආකෘතියක් මේ පහළ වෙන්නේ. තින්නම් සංගති පස්සෝ කියනකොට ස්පර්ශයත් අනාත්මයි. ස්පර්ශය ඇති වෙන්න ප්‍රත්‍ය වුණු විඥානය අනාත්ම නම් විඥානය ඇති වෙන්න උදව් දුන්නු හේතු ධර්ම අනාත්ම නම් අනාත්ම වූ හේතු ධර්ම නිසා ආත්ම වූ විඥානයක් ඇති වෙන්න බෑ. ආත්ම කිව්වේ මේ රසයක් කියලා වස්තුවක් තියෙනවා, දෙයක් තියෙනවා, විඳින්නෙක් ඉන්නවා, වසඟෙහි පවත්තන්න හදනවා කියන එක. නමුත් සංයෝගයේ වෙනස ඇටියට පැණි රස තිත්ත දැනෙනවා. ඒ පසපච්ච වේදනා වෙනවා. වින්දනය වුණාට මේ වින්දනය කරන්නයි මෙතන නැති වෙලා ගිහින් තියෙන්නේ. වේදනාව අනාත්මයි. ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ නිසා මොකද වෙන්නේ? අර තණ්හා උපාදාන භව කියන කොටස යන්නේ නැහැ. පුරාණ රැවටිල්ල සය වෙනවා, අලුතින් රැවටිල්ල තහවුරු නොවෙනවා. එතෙන්ට අතර යොදා ගන්න ඕනේ සකස් වෙන ධර්මයක්, ඒ වගේම පටිච්චසමුප්පන්න ධර්මයක් කියන එක. ඒක අපිට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්වන්නේ බලවත් පුරුෂයෙක් දීවාග කෙලපිඩක් රැස්කොට නිදුකින් නගන්නේද? කෙලපිඩක් ගහන්නේ. ඒකට එච්චර වෙලාවක් කාලයක් ගත වෙන්නේ නැහනේ. අන්නේ වාගේ රසය පිළිබඳව ජීවා විඥානයේ පිළිබඳව උපන් මනාපය අමනාපය මනාපමනාපය වහාම නිරුද්ධ වෙනවා. විදර්ශනා උපේක්ඛාව පිහිටා සිටිනවා කියලා. ඊළඟ අපි බලනවා කය ගැන. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං. කයත් ස්පර්ශ රූපයක් නිසා කාය විඥානෙ උපදී. අපි පැහැදිලි කළා කාය ප්‍රසාදයට කයට වඩා රළු දෙයක්, ප්‍රසාදයට වඩා රළු දෙයක් හැපෙනවා කියලා. අපි මෙහෙම හිතන්න, මේ මහ පොළව කයේ හැපිලා තියෙනවා. කය දන්නේ නැහැ මහ පොළව හැපිලා තියෙනවා කියලා. මහ පොළව දන්නේ නැහැ කයේ හැපිලා තියෙනවා කියලා. මේ මහ පොළවත් කයත් වෙනත් වස්තු දෙකක් විදිහට අපි හිතුවට, කය කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ධාතු හතරෙන් හටගත් දෙයක්. තද කරන ස්වභාවයත්, වැగిරෙන ස්වභාවයත්, ගලන ස්වභාවයත්, වායුමය ස්වභාවයත් කියන හතරෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. මහ පොළොව කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතරමා ධාතුවෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඇතැම් විටක මහ පොළොව නැසෙනකොට සංයෝගය වෙනස් වෙලා කය හැදෙනව නේද? ඒ මහ පොළොවේ තියෙන දේවල් නැසිලානේ ගෙඩි මල් පළතුරු එම හටගන්නේ. ඒ දේවල් ආහාර කොට ගන්නකොට ඒ දේ නැසිලා තමයි කේස්ලෝම නියදත් සම්මස්නහර හටගන්නේ. කේස්ලෝම නියදත් සම්මස්නහර නැසිලා තමයි නැවත
මහ පොළොව හටගන්නේ. එකක් නැසෙනකොට එකක් ඇති වෙනවා. ඒක නැසෙනකොට තව එකක් ඇති වෙනවා. අතීතයෙන් එන්නේ අතීතයට පහු වෙන්නෙත් නෑ, අනාගතයට යන්නෙත් නෑ. හටගන්න තැනම එතන නැසෙනවා, කාලයක් දෙන්නත් බෑ. මේ හැපෙන ස්වභාවයේ හැටියට එහෙමයි, අනිත්‍යයි අනාත්මයි. නමුත් මහ පොළොව උඩ වාඩි වෙලා ඉන්නවා කියන්නේ විඥානීය දැන ගැනීමයි. අනිත්‍ය අනාත්මය හොඳට වැඩිලා තියෙනවා නම් රූප ධර්මෙන් පටන් ගත්තී. යෝනිසෝ මනසිකාර්ය එතෙන්ද සිහිනුවණින් යුක්තව දැන ගැනීම වෙන්නේ, විඥානීය පහළ වෙන්නේ. එතකොට පොළවත් කයත් විඥානීය නාම ධර්මයක්, මේ රූප ධර්මයක් කොට දැනගෙන තියෙන්නේ. භෞතිකම යෝ සුද්ධ රූප ධර්මය අනිත්‍යයි අනාත්මයි. ඒකයි කාය ප්‍රසාදයට රූපයත් නිසා විඥානයක් හට ගන්නවා. තිදෙනාගේ එකතුව ස්පර්ශයයි. හැම ප්‍රත්‍යක්ම අනාත්ම නිසා විඥානයත් ස්පර්ශයත් අනාත්මයි. ඒ පිළිබඳව ඇති වෙන වේදනාවත් අනාත්මයි. මම මහ පොළොව උඩ වාඩි වෙලා ඉන්නවා කියලා තරම අරගෙන ඉන්න ගතිය එතන පහවී යනවා. ගෙයක් ඇතුලේ හිටියත්, කුඹරක හිටියත්, වාහනයක වාඩි වෙලා හිටියත් අර වස්තු කොට ගන්න මත එතන අඩු වෙනවා සිහිනුවන යෙදෙනකොට. ඒක ඒ අවස්ථාවට මනසේ පහළ වෙන ලකුණක්. ආයු ශක්තිය ඇති තාක්, මේ ප්‍රස්වාස ආස්වාසයෙන් ශක්තිය ලැබෙන තාක් මේ ක්‍රියාදාමය වෙනවා. ඒ ක්‍රියාදාමයේටම එතන ආයු ගෙවි යනවා. නිත්‍ය සුඛ ආත්ම කියන ගතිය එතන වැඩෙන්න ඉඩ නැතුව යනවා. මේ නිසා තමයි සිතට සිහිය පිලිසරණ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ එදිනෙදා කය ක්‍රියා කරනකොට පවා, කාය ප්‍රසාදයට යමක් හැපෙනකොට පවා මනාප උපදිනවා, අමනාප උපදිනවා, මනාප අමනාප උපදිනවා. ඒවා එතන නිරුද්ධ වී යනවා. යම් උපේක්ඛාවක් තියෙනවා නම් ඒක විදර්ශනාව පිහිටනවා. අපට ප්‍රමාව දුන්නේ බලවත් පුරුෂයෙක් හැකුළු බාහුව දිගු කරන්නේද, දික් කරපු බාහුව හකුලන්නේද, එපරිද්දෙම්ම උපන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා නිරුද්ධ වෙනවා, විදර්ශනා උපේක්ඛාව පිහිටා සිටිනවා කියලා. ඊළඟ අපි මනස ගැන බලනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මනසත් ධර්මයොත් නිසා මනෝ විඥානෙ උපදිනවා. එතෙන්වත් යොදනවා තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට ඒ ධර්මතාවයේ මනස පිළිබඳවත් දෙනවා. දැන් පංච ඉන්ද්‍රයන්ටම යොමු වුණොත් විනා දකින්නවා විනා දකින්න තියෙන දෙයක් තියෙනවා හින්දා යොමු වෙනවා නෙවෙයි. තියෙන හින්දා යොමු වෙනවා නෙමෙයි. මේ යොමු වීම මානසිකාර්ය වීම නිසායි දැනගැනිල්ල වෙන්නේ. දැනගැනිල්ල අනාත්මමයි. හේතුත් පලත් එකතුවම අනාත්මමයි. ඒ පිළිබඳව හොඳ වඩාත් සිහිනුවණින් වෙනකොට දැන් කතා කරන්න තියෙන්නේ මනස ගැනයි. මනස ගැනයි. ඒතකොට මනසට ධර්මයෝ ප්‍රත්‍ය වෙලා මනෝවිඤ්ඤාණය හට ගන්නවායි කියලා මෙතන පෙන්වුවේ. මම ඒ සිද්ධියට යම් ප්‍රායෝගික ක්‍රමයක් කියනවා මෙතන. තව දුරටත් වඩාත් වැඩෙන්න. විවේකීව නිදහසේ ආස්වාස ප්‍රස්වාස වාතයට සිහිය පිහිටවනවා. ඔන්න රූප ධර්මයෙන් පටන් ගත්තී. ආස්වාස රැල්ල ප්‍රසාදේ වදිනවා. නාසයේ කියන ප්‍රසාදේ වදිනවා. දැන් පැහැදිලි වෙලා තියෙනවානේ කයත් ගෝචරයත් අනිත්‍යයි අනාත්මයි කියලා. ඒ නිසා යම් දැනගැනීමක් වෙනවා නම්, කාය විඥානයක් වෙනවා නම්, කාය විඥානයත් උතන අනාත්මයි. ඒ කාය විඥාණයට යම්
ස්පර්ශය දැනගැනීමේ ප්‍රධානත්වයෙන් යම් ස්පර්ශය ආකාරයක් දැනගන්නවා නම් ඒකත් අනාත්මයි. ඒක තමයි ඕලාරිකව කියන්නේ ආස්වාස දැනගැනීම මුලින් නෑ පස්සෙත් නැහැ කියලා. මොළ ආස්වාස කතාවක් නෑ. ආස්වාස උනාට පස්සේ ආස්වාස කතාවකුත් නෑනේ. ආස්වාස මොහොත අනාත්මයි. නැතෝ ඇත දෙකෙන් තොරයි. ආරම්භේ රළුව භාවිතා කරන්නේ ටිකක් ඕලාරිකව. නමුත් මේක සියුම් වෙනවා. මුලින් පැහැදිලි කරුවා ධර්ම පෙළෙන් ආස්වාසේ ප්‍රස්වාස වෙනවා නෙවෙයි කියලා. ආස්වාසේ නැති වෙලා උණුසුම සීතල එකතුව අලුතින් වාතයෙන් ක්‍රියා වෙලා නැසෙනවා කියලා පැහැදිලි කරුවානේ. ආස්වාසේ නිරුද්ධ බවට සාධකේ ප්‍රඥාට එකතු කරලා දුන්නේ. ප්‍රස්වාසය අලුතින් කාය ප්‍රසාදේ නාසිකාග්‍රය හැපෙනකොට ප්‍රසාදයේ ගෝචරයයි හැපිලා එතන අනාත්මයි. ඒ නිසාම ප්‍රස්වාස වෙනවා කියන දැන ගැනීමත් අනාත්මයිනේ. දැන් මේ සිහිනුවණින් යුක්තව ආස්වාසේ නිරුද්ධයි ප්‍රස්වාසේ නිරුද්ධයි කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම උතන ඇතිව නැති වෙනවා. කාය විඥානයේ ආරම්භය. ප්‍රස්වාස වෙනකොටත් ස්කන්ධ පංචකයම ඇතිව නැති වෙන බවටයි දැකීම. නමුත් ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා කියලා මනෝද්වාරිකව ඇති වෙන අරමුණකුත් එකතු වෙන යොතන යෙදෙන්නේ. ක්‍රමෙන් මේ සිහිනුවන එකඟ වෙන්න ඒ හැපෙන කොටස දැනීම අඩු වෙලා යනවා. සංසිඳී යනවා. දැන් පංච ඉන්ද්‍රයන්ටම යොමු වෙලා නැහැ. දැන් ඒ සිහිනුවන යෙදිලා තියෙන්නේ මනෝද්වාරිකවයි. මනස කියන්නේ භාවිතා වෙන සිහි වෙන කර්මයෙන් හටගත් හැකියාවක්. ඒ හැකියාවට දැන් ලැබිලා තියෙනවා මේ ඇතිව නැතිවීම ගැන බලන්න. මනෝද්වාරිකව පහළ වෙන ධර්මාරම්මණයත් ආස්වාස ප්‍රස්වාස ආරම්මණයමයි. මනෝ විඥාණයෙන් දැනගන්නෙත් ඒ බවමයි. දෙන්න නැති අතීතයක් නූපන් අනාගතයක් එන්නේ ඉඩ නැහැ. මොකද භාවිතා කරපු පිළිවෙලක් තියෙනවා. අතීතේ නිරුද්ධ බවට පැහැදිලි වෙලා තියෙනවා. අනාගතේ නූපන් බවට පැහැදිලිලා තියෙනවා. මනෝද්වාරිකව පහළ වෙන්නේ ආස්වාස හෝ ප්‍රස්වාස ආරම්මණයමයි මනෝ විඥාණය දැනගන්නේ. එහි හටගෙන නිරුද්ධ වෙන බවට සිහිනුවන ඉදිලා තියෙනවා. ඒ නිසා තින්නාන් සංගති පස්සෝ ස්පර්ශය අනාත්මයි වේදනාව අනාත්මයි. මේ කියන්නේ මනෝ විඥානේ ළඟයි. දැන් කිසිම අරමුණක් අතීතෝ අනාගතෝ වර්තමානෝ කිසිම අරමුණක් තණ්හා උපාදාන භවය කියලා කර්ම රැස් වෙන්නේ නැහැ. හට ගැනීම නිරුද්ධ ස්වභාවය දැකීම හින්දා. එහෙනම් පෙර රැවටුණු දේවලුත් කර්මක්ෂය වෙනවා. මතුවට පවත්තන්න නොහැකි ගතියකුත් එතන අවබෝධ වුණා. ඒ නිසා එතන අපට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ උපමාවක් දීලා තියෙනවා. දැන් මේක සකස් වෙන ධර්මයක් වරදවා ගත්තොත් ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියන මේ ධර්මතා සිහි නුවණ ඔක්කොම එකතු වෙලා එනකොට බලවත් පුරුෂයෙක් දවසක් හොඳින් තැවුණු යකඩයකට හොඳට රත් වෙච්ච යකඩයකට දවසක් මුළුල්ලේම තැවිච්ච යකඩ තහඩුවකට දියෙමුදු දෙකක් තුනක් හෙලන්නේද? මොකද වෙන්නේ? වහාම ෂේ වෙනව නේද? හෙලන්නත් ඉස්සරලම ඒ ජලබිදු වහාම ෂේ වීමට යයි. ඒ වාගේ අර මනෝද්වාරිකව පහළ වෙන ආස්වාසෝ ප්‍රස්වාස ආරම්මණී පවා කාලයක් දෙන්න බෑ. අනාත්ම භවින් යුක්තයි. එතකොට මනාපමනාපේ පවත්තන්න බෑ. අරමුණු කෙරෙහි තියෙන විදර්ශනා උපේක්ෂාව පිහිසා සිටි මේ ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවයි මේ සිතට සම්‍යක් ප්‍රඥාවෙන් යුත් සිහිය පිලිසරණ වෙන්නා වූ ආකාරයයි. එතන අපිට සිතට සිහිය පිලිසරණයි කියන කරුණ මේ වෙලාවේදී තෝරා ගන්න.
ඊළඟට උන්නාභ බ්‍රාහ්මණතුමා විමසනවා සත්‍යාපන බොහෝ ගෝතම කිම් පටිසරණන්ති බවත් ගෞතමීනි සිහියට කුමක් පිළිසරණද? කියන්නේ දැන් මෙතන සිහි නුවණ කියලා. සිහියට කුමක් පිළිසරණද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා සත්‍යාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණන්ති. බමුණ සිහියට විමුක්තිය පිළිසරණයි. විමුක්තිය කියන්නේ මිදුණා. එහෙම නැත්නම් අර ඒක නැවත වඩා ඉන්නවයි කියන කරුණකුත් නොවේයි මතන. මිදීම වුණා. සිහියට වඩා උසස්ව තත්යකටපත් වුණ පිළිසරණ වුණා විමුක්තිය. සිහිනුවණින් යුත් ඉන්ද්‍රිය සංවරය යථා භූත ඥාන දර්ශනය ගෙන දෙනවා කියලා එතකොට අපිට පේනවා. පැහැදිලි. මේ යථා භූත ඥාන දර්ශනය නිසා කලකිරීම ගෙන දුන්නා. නිබ්බිදාව ගෙන දුන්නා. නිබ්බිදාව ඇති කල්ලි විරාගය වුණා. විරාගය ඇති කල්ලි විමුක්ති ඥාන දර්ශනය වෙනවා. අරියත් ඵලය හෝ ප්‍රතිවික්ෂා ඥානය. මේ අරියත් ඵලයට කියනවා අනபிසංකත විඥානී කියලා. අරියත් ඵල සිතට අනபிසංකත විඥානී කියන වචනයක් දීලා තියෙනවා. විමුක්තියයි පිළිසරණ උනේ. බ්‍රාහ්මණතමේ විමසනවා විමුක්තිය ආපන බොහෝ ගෝතම කිම් පටිසරණන්ති බවත් ගෞතමිනි විමුක්තියට කුමක් පිළිසරණද? භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ විමුක්තියාකෝ බ්‍රාහ්මණ නිබ්බානම් පටිසරණන්ති. බමුණ විමුක්තියට නිවන පිළිසරණයි. කොට මේ නිර්වාණ අවබෝධයෙන් කතාව අවසන් වෙන්න ඕනේ නෑනේ. නමුත් මේ උන්නාභ බ්‍රාහ්මණතුමා නැවත ප්‍රශ්නයක් අහනවා නිබ්බානපන බොහෝ ගෝතම කිම් පටිසරණන්ති බවත් ගෞතමිනි නිවනට කුමක් පිළිසරණද? භාග්‍යතුන් වහන්සේ වදාරේ බමුණ ප්‍රශ්නය ඉක්මවා ගියේහිය. ප්‍රශ්නේ කෙලවරක් ගැනීමකට නොහැකිය. එතකොට ආයේ නැවත ආයේ පටිච්චිත විඥානයක් වෙනවනේ. ආයේ විඥානය පිහිටවන්න හදනවා ඉන් එහාට බැලුවොත් එහෙම. ඒ නිසා සංකත තත්යකට එනවා. ඒ නිසා ප්‍රශ්නේ කෙලවර ගැනීමට නොහැකි වී කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. බමුණ නිවනට ඇතුළත් නිවන පිහිට කොට ඇති නිවන කෙලවර කොට ඇති බඹසර වෙසින්නේ ඇයි වදාලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණයි. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වින්නතුන්ගේ අනිකුත් ධර්ම දේශනාවලින් එතන එකතු කරගන්න සෝවාන් ඵලයට නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහ වුණාට කාමරාග ව්‍යාපාදයන් පහ වුණා නෙමෙයි. සකදාගාමී වෙනකොට නැවත කාමරාග ව්‍යාපාදයන් තුනී වෙනවා. අනාගාමී වෙනකොට කාමරාග ව්‍යාපාදයන් නැවත නූපදින අන්දමකට සෙවුණා. රහත් ඵලයටපත් වෙනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යා දුරු වෙන්න ඕනේ. අනුස ධර්ම ගැන කතා කරනකොටත් සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට දිට්ඨි අනුසයයි සක්කාය දිට්ඨියක් ඇති කරන්නා වූ ගතියයි විචිකිච්ඡාවයි දුරු වුණා. සැකය. නමුත් උපාදානස්කන්ධේ පහළ වෙනවා. දිට්ඨිය නෑ. සක්කාය දිට්ඨිය නෑ. සක්කාය පහළ වෙන උපාදානස්කන්ධේ. නැවත නැවතත් මේ හේතුඵල ධර්මයේ වැඩිමින් රාගානුසය, පටිඝානුසය තුනී වෙනවා. සකදාගාමි වෙනවා. සකදාගාමි වුණාට පස්සේ රාගානුසය, පටිඝානුසය නැවත නූපදිනා වූ ආකාරයට පහවෙලා අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි තත්ත්වයේ සිට භව රාගානුසය, මානානුසය, අවිද්‍යානුසය පහවෙලා රහත් ඵලයටපත් වෙනවා. තර නිවන පිහිට කොට තියෙනවා. විමුක්තියට නිවන පිළිසරණයි. ඊට පස්සේ උන්නාභ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළි අරගෙන
ඒ දේශනාව කෙරෙහි සතුටු වෙලා අනුමෝදනන්ව වාඩි වෙලා හිටපු ආසනේ නැගිටලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා එතනින් පිටත් වෙලා ගියා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා වික්ෂුන් වහන්සේලාට නිවසක නැගෙනහිර කවුළු වලින් එන හිරු රැස් උදා වෙන විට හිරු රැස් කොහේ පවතීද කියලා. නැගෙනහිර කවුළුවෙන් හිරු උදා වෙගෙන එනකොට නැගෙනහිර කවුළුවකට වැටෙන හිරු රැස් කොහටද වැටෙන්නේ කියලා අහනවා. වහන්ස බටහිර බිත්තියෙහිය. එමෙන්ම උන්නාබ බ්‍රාහ්මණ බමුණාට තථාගතයන්න් වහන්සේගේ ශ්‍රද්ධාව ඇතුළට පිවිසිනි. එම ශ්‍රද්ධාව මහණෙකු විසින්නෝ බමුණෙකු විසින්නෝ දෙවියෙකු විසින්නෝ මාරකු විසින්නෝ බඹකු විසින්නෝ ලෝක කිසිවෙකු විසින්නෝ වෙනසිය නොහැකිය. ඉදින් උන්නාබ බ්‍රාහ්මණෝ දැන් කලුරිය කරන්නේ නම් යම් සංයෝජනයකින් යුක්තව මෙලවට නොපමිනින්නේය. එතකොට අපට අධිගම තත්ත්වයකට ඒ මොහොතේම පත්වෙච්ච බව පේනවා. එතකොට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහිගේ බෝධිය කෙරෙහි සත්‍ය අවබෝධය කෙරෙහි මෙතන පැහැදුනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි පැහැදුනේ. අපි මුලින් මතක් කළා අඳුරු ආවට තියෙනවා සඳහිරු දෙදෙනාගේ එළිය නොවැටෙන. චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදක්නා වූ ජීවිතය තුල ජාතිය ජරාව ව්‍යාධිය මරණය කියන අතිශයින් අඳුර මම කොට පිළි අරගෙන ඉන්නවා නම් අඳුරේ ඉන්නේ. ඒ නිසා ප්‍රඥා ලෝකයෙන් මේ තථාගත භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන කිසිදාක අඳුරක් නොවන මේ මාර්ගඵල පිළිවෙලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය කර ගැනීම අපට වීරිය කරන්න ඕනේ. හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. සියලු දෙනාටම උතුම් වූ නිවනින් සැනසීම වේවා. සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං